චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු මුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති තිතෝ වා තිතෝම් හීති පජානාති නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති සයානෝ වා සයානෝම් හීති පජානාති යතා යතා වා කායෝ පනීහිතෝ හෝති තථා තථානං පජානාති. තුන් ලෝකාග්‍ර වූ අරිහත් වූ දස බලධාරී සර්වඥ බුදු පියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියනවා. සාදු සාදු සාදු. දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදුණු නෛර්යානික වූ පරම ගාම්භීර වූ සද්ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියනවා. සාදු සාදු සාදු. දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියනවා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණගරුක සත්පුරුෂ පින්වතුනි, සතර සතිපට්ඨාන භාවනාව නිවනට ඒකායන මාර්ගය. එකම මඟ වූ මේ විමුක්ති මඟ පූර්ණේ කර ගැනීම සඳහා මේ කොරෝනා වසංගතයේ පවතින කාලේ අපට ආරාධනා ලැබුණා මේ භාවනා මාර්ගය සූම් තාක්ෂණය ඔස්සේ මේ ආකාරයෙන් පවත්වන හැටියට. අපි මෙතෙක් දවස් කතා කළේ මහා සතිපට්ඨාන සූත්‍රයේ එක භාවනාවක් පිළිබඳව. ඒ තමයි ආනාපාන සති භාවනාව. ඊට කලින් අපි චතුරාර්යක භාවනාවන් පිළිබඳව සාකච්ඡා කළා. ඒ සතිපට්ඨානයට අයිති භාවනා නෙවෙයි, ඒවා සමත භාවනාවට තමයි අයිති වෙන්නේ. විශේෂයෙන්ම මේ සතිපට්ඨාන භාවනා මාර්ගයේ දෙවන භාවනාව වන ඉරියාපත භාවනාව තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉරියාපත පබ්බය නැත්නම් ඉරියාපත භාවනාව මහා සතිපට්ඨාන සූත්‍රයේ දෙවනි භාවනාව.
ඉතින් එලින්ම අපි పూర్ව කතාවන් නොකරම අපේ මාත්‍රිකා භාවනාවටම අපි යොමු වෙනවා. මේ භාවනාව තාම වැදගත් භාවනාවක්. ඒ වගේම බොහොම පහසුවෙන් කරගත හැකි භාවනාවක්. මේ භාවනාවට වෙනම කාලයක් ගන්න ඕනේ නැහැ. වෙනම කාලයක් ගන්න ඕනේ නැහැ. එදිනෙදා ජීවිතේ තුලම තමයි මේ භාවනාව අපට කරන්න තියෙන්නේ. දැන් කට්ටිය සමහර විට තියෙන වැඩ කටයුතුත් එක්ක තියෙන කාර්ය බහුලකමත් එක්ක අර වෙනම භාවනාවක් කරන්න කාලයක් නැහැ කියන කතාව තමයි කියන්නේ. අපිට ඉතින් භාවනා කරන්න කාලයක් නැහෙනේ කියන හැඟීම සමහර ඇත්තන් ගාව තියෙනවා. අන්න ඒ නිසා මේ භාවනාව හැම දිනකටම වැදගත් වෙනවා. ඒක වෙනම භාවනාවක් මින් කාලයක් වෙන් කරගෙන උනත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සාමාන්‍ය වැඩ කටයුතුත් එක්ක ඒ දේවල් කරන ගමන්ම අපිට මේ භාවනාව කරගන්න පුළුවන්. එයයි මේ භාවනාවේ වටිනාකම. දැන් ආනාපාන සතියෙම එහෙම බෑනේ. ඒකට වෙනම කාලයක් අරගෙන වෙනම තැනකට ගිහිල්ලා වෙනම වාඩි වෙලා තමයි කරන්නේ. හැබැයි මේ භාවනාවට වෙනම තැනක් වෙනම කාලයක් ඒ මොකුත් නැහැ පින්වත්. ඕනම කාලයක ඕනම අවස්ථාවක ඕනම තැනකදී ඕනම ඉරියව්වකින් මේ භාවනාව කරන්න. විශේෂයෙන්ම මේ භාවනාව ඉරියව් පිළිබඳව තමයි තියෙන්නේ. සතර ඉරියව් පිළිබඳව තමයි මේ භාවනාව තියෙන්නේ. එතකොට අපි ජීවත් වෙන්නේ ඉරියව් හතරෙන් කොයි හෝ එකකින්. ඒ ඉරියව් හතර පිළිබඳව තමයි මේ ඉරියාපත භාවනාවෙන් කියවෙන්නේ. ඉරියාපත භාවනාව ගත්තහම සතර ඉරියව්ව. ඒ ඉරියව් තුල සිහිය පැවැත්වීම. කොටින්ම පතය කියලා කියන්නේ යම්කිසි ගමන් කරන මාර්ගයක. ධාවන පතය කියන්නේ ඒ කියන්නේ දුවන මාර්ගය. තමයි ධාවන පතය කියන්නේ. තරංගයකට දුවනකොට ක්‍රීඩා පිටියක් තුල ඒ කෙනාට දුවන්ට ඉරි ගහලා වෙන් කරලා ධාවන සමන්ද දුවන්ට කොටසක් දෙනවා. මේකේ තමයි දුවන්න. දැන් අපි ගත්තොත් වාහනයක් වුණත් ධාවනය කරන පතය තමයි මාර්ගය කියලා කියන්නේ. තමයි ධාවන පතය කියන්නේ. අන් ඒ වගේ අපේ සිහිය අපේ නුවණ ධාවනය කරවන්න නැත්නම් නුවණ යවන්නට තියෙන මේ ඉරියව් තුල නිසා මේ ඉරියව් හරහා අපේ නුවණ සිත යවන්න තියෙන නිසා මේ භාවනාවට ඉරියාපත භාවනාව කියලා කියනවා. එතකොට පින්වත්නි
ලෞතර බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා ආර්ය උතුමන් වහන්සේලා මේ ඉරියාපත භාවනාව වඩලා තියෙනවා. මොනවාද මේ ඉරියව් හතර? ඇවිදීම, නිදා ගැනීම, ඉඳ ගැනීම සහ හිටගෙන ඉඳීම නැගිටීම. මේ ඉරියව් හතර. එතකොට මේ ඉරියව් හතර තුල සිහිනුවන පවත්වන්න තියෙනවා. අපිට සිහිය හා නුවණ පවත්වන්න තියෙනවා. විශේෂයෙන් මේ සතිපට්ඨානයේදී අපි කරන්නේ සිහියයි නුවණයි දියුණු කරගන්න. ඒකට සති පඤ්ඤා කියලා කියනවා. සතියයි ප්‍රඥාවයි දියුණු කරන එක තමයි මේ භාවනා මාර්ගයේදී කරන්නේ. අපි ළඟ සතියයි ප්‍රඥාවයි නැති හින්දා තමයි මේ සංසාරේ පැටලි ගැලවෙන්න මඟ තිබියදී ගැලවෙන්නේ නැතුව අපි යන්නේ. අපි ළඟ සතිය හා ප්‍රඥාව නැති හින්දා. සතියයි ප්‍රඥාවයි ලැබෙනකොට අපි මෙන් ගැලවෙනවා. ඉතින් සතියයි ප්‍රඥාවයි දියුණු කරන එක තමයි විශේෂයෙන්ම මේ සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ. එතකොට සතිය හා ප්‍රඥාව මේ ඉරියව් හරහා තමයි අපට පවත්වන්න තියෙන්නේ. පින්වත්නි හොඳට මතක තියාගන්න ඕන මේ සතිපට්ඨානේ ආනාපාන සතිය කියන එක භාවනා මාර්ගයක්. ඒ කියන්නේ ආනාපාන සතිය නිවන් දකින්න පුළුවන්. එතකොට ඉරියාපතේ කියන්නේ ඒක එක භාවනාවක්. ඒකෙම නිවන් දකින්න පුළුවන්. තව තියෙනවා චතු සම්පජඤ්ඤය, ඊළඟට පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතික ආදී වශයෙන් මේ සතිපට්ඨාන එහාට යහට භාවනා ක්‍රම තියෙනවා. මේ හැම භාවනාවක්ම නිවන් මාර්ගයක්. එතකොට මේ ඒකායන නිවන් මඟ කිව්වම මුළු සතිපට්ඨානෙම ඒකායන නිවන් මඟ. හැබැයි කෙනෙකුට සප්පාය වෙන්නේ මේ භාවනා මාර්ගයෙන් එක භාවනාවක්. කෙනෙකුට ආනාපාන සතියෙන් නිවන් දකින්න පුළුවන්. කෙනෙකුට ඉරියාපතෙන් නිවන් දකින්න පුළුවන්. කෙනෙකුට චතු සම්පජඤ්ඤ භාවනාවෙන් නිවන් දකින්න පුළුවන්. කෙනෙකුට පටික්කුල මනසිකාරයෙන් නිවන් දකින්න පුළුවන්. කෙනෙකුට ධාතු මනසිකාරයෙන් නිවන් දකින්න පුළුවන්. හැබැයි පින්වත්නි ලෞතර බුදුවරු කරන්නේ තමන් ඉදිරියට යම්කිසි කෙනෙක් පැමුණුනහම ඒ කෙනාට අවැසි භාවනාව කෝකද කියලා බලලා උන්වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාණයෙන් බලලා ඒ අවැසිම භාවනාව තමයි එයාගේ ක්ලේශ ප්‍රහාණය සඳහා ආසයානුසය ඥාණයෙන් බලලා අවශ්‍යම භාවනාව තමයි දෙන්නේ. ඒකයි ඉක්මනින් රහත් වෙන්නේ. දැන් අපිට එහෙම හැකියාවක් නැහැ. කොටිම සාරිපුත්‍රයන් වහන්සේටවත් එහෙම හැකියාව නැහැ. සර්වඥතා ඥානෙ පුළුවන්. ඒ නිසා අපිට අපේ චරිතයට අනුව භාවනාවක් වඩන්න නම් අපේ චරිතයට සප්පාය වන භාවනාව මොකක්ද කියලා අපිටම තේරෙන්නේ නැහැ. ඒකට අපි මේ භාවනාවන් එකින් එක ප්‍රගුණ කරනකොට අපට ගැළපෙන භාවනාව වැඩෙනවා. ආන් ඒක තමයි ප්‍රගුණ කරන්නේ. අපිට මේ ජීවිතේ හම්බ වෙලා තියෙනවා. සමහර කට්ටින්ට ගැළපෙන්නේ ආනාපාන සතිය. සමහර කට්ටින්ට ආනාපාන සතිය හරියන්නේ නැහැ. සමහරුන්ට ගැළපෙන්නේ සක්මන් භාවනාව. සමහරුන්ට ගැළපෙන්නේ පිළිකුල් භාවනාව. සමහරුන්ට ගැළපෙන්නේ ධාතු මනසිකාර භාවනාව. සමහරුන්ට ගැළපෙන්නේ වේදනානුපස්සන. සමහරුන්ට චිත්තානුපස්සන. සමහරුන්ට ධම්මානුපස්සන. අපි උපදෙස් දෙන්නේ ආන්ගේ තමන්ට වැඩියෙන් වැඩෙන සප්පාය වන භාවනාව ප්‍රගුණ කරගන්න කියන කාරණා. ඉතින් අපට සප්පාය වන අපට ගැළපෙන භාවනාව මොකක්ද කියන එක අපි හොයාගන්න නම් භාවනා කරලම තමයි බලන්නේ. දැන් මේ අපි භාවනාවන් කියා දෙනකොට ඉතින් අපේ ස්වාමින් වහන්සේ මේවා කියා දෙන හින්දා ඉතින්
අර බණක් අහන විදිහට යම්කිසි මාධ්‍යකින් බණක් අහන විදිහට නිකන් ඒක අහලා විතරක් බෑ මේ කියා දෙන භාවනාවන් කරන්න ඕනේ. එතකොට තමයි මේ කියා දෙන අර්ථයන් වැටහෙන්න පටන් ගන්න. ඒ නිසා අපි ආනාපාන සතියත් වඩන්න ඕන, ඉරියාපතයත් වඩන්න ඕන, සම්පජඤ්ඤ භාවනාවත් වඩන්න ඕන, මේ සතර සතිපට්ඨානෙ වඩන්න ඕන. හැබැයි මේ භාවනාව කරගෙන යනකොට Tamanට ගැළපෙන සප්පාය භාවනාවක් මතුවෙනවා. ඒක තමයි ඊට පස්සේ දිවිහිමියෙන් අරහත්ත්වයට දක්වාම අපි දියුණු කරගන්න ඕනේ. ඒ කාරණාව අමතර කාරණාවක් නමුත් මේ අතු දැනගන්න ඕනේ. එතකොට පින්වත්නි තථාගතයන් වහන්සේ නිර්යාපත භාවනාව ආරම්භයේදී හැම භාවනාවකම ආරම්භය කරන විදිහට පුනච පරං වික්ඛවේ බික්ඛු ඉද භික්ඛවේ බික්ඛු පුනච පරං භික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ඉද භික්ඛවේ බික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති චිතෝ වා චිතෝමිති පජානාති කායනෝ සයනෝ මිති පජානාති නිසින්නෝ නිසින්නෝ මිති පජානාති කියලා දේශනා කළා. පුනච පරං භික්ඛවේ බික්ඛු නැවතද පුන කියලා කියන්නේ නැවත කියන්නේ. නැවතද භාවනාවක් කියන්නේ. පුනච පරං භික්ඛවේ බික්ඛු. මහණෙනි නැවතද භාවනාවක් කියන්නේ බික්ඛු භික්ෂුතෙම. මුලින්ම තියෙන්නේ භික්ෂුන්ට කතා කරනවා ආමන්ත්‍රණය කරනවා. පුනච පරං භික්ඛවේ නැවතද මහණෙනි භාවනාවක් කියන්නේ. මොකක්ද මේ භාවනාව? භික්ඛු මේ ශාසනයෙහි සංසාර දුකින් එතර වීමට කැමැති භික්ෂුතෙම සතරෙන් එතර වෙන්න කැමැති භික්ෂුව කායानुපස්සනාව වඩනවා මෙන්න මේ ආකාරය. කොහොමද? ගච්ඡන්තෝවා ගච්ඡන්ත කියලා කියන්නේ යනවා කියන එක. ගමන් කරනවා කියන එක. ගච්ඡන්තෝවා යන්නේ හෝ වේවා ගච්ඡාමීති පජානාති යමි කියලා දැනගන්නවා. යනකොට යනවා කියලා දැනගන්නවා. ඇතරම පින්වත්නි අපි යනකොට අපි යනවා කියන සිහිය නෙවෙයි යන්නේ. ඒ යනවා කියන දැන් ඔන්න ඉරියව් පත. ඒකට මේ ඉරියව්ව තමයි අපේ සිහිය හා නුවණ යවන මාර්ගය. එතකොට මේ ගමන් කරනවා කියන ඉරියව්ව තුල තමයි අපි සිත තියාගන්නේ. සිහිය තියාගන්නේ නුවණ තියාගන්නේ. දැන් අපි යනකොට වටපිට බල උඩබිම බල එහෙමනේ යන්නේ. සමහර විට උපාසකම්මලා හැම පොලේ ගියපුවාම මොකද පාරේ යනකොට පොලේ දෙපැත්ත පොල කියලා කියන්නේ දෙපැත්තේ බඩු තියාගෙනනේ තියෙන්නේ. වාහනත් යන මිනිසුත් යන. සමහර විට පාරේ යනකොට ඇස් දෙක තියෙන්නේ අර තියෙන තක්කාලි ගොඩවල් වල. බොන්චි ගොඩවල් වල. එහෙම නැත්නම් ප්ලාස්ටික් කෑලි වල. තෙරෙප්පු වල. විකුණන්න තියෙන ඒවා දිහා බලාගෙන යන්නේ. සමහර විට ගිහින් වාහන වලටත් යට වෙනවා. සමහර විට තව කෙනෙකුට හැප්පෙනවා. ඇයි? එයා ගියාට යනවා කියන ක්‍රියාවේ නෙවෙයි යාගේ සිහිය තියෙන්නේ. එයාගේ අර දෙපැත්තේ තියෙන බඩු බාහිර ආදී බල තමයි යන්නේ. එතකොට ඒ සිහිය නෑ. ගච්ඡන්තුවා ගච්ඡාමිති පජානාති කියන සිහිය. යන්නේද යමි කියන නුවණ නෑ. යමි කියන සිහිය නෑ. තියනවා තමයි. ඊළඟට සිතෝම් හිති පජානා. සිටින්නේද
යන ගමන නවත්තලා සිටිනකොට තිතෝම් හීති පජානාති සිටිමි කියලා දැනගන්නවා. පජානාති කියන්නේ දැනගන්නවා. දැන් අපි යන ගමනක් යනකොට යන ගමන නවත්තලා හිටගෙන ඉන්නවා. සමහර රැස්ටිං වල එහෙම අපි හිටගෙන ඉන්නවා. හැබැයි හිටගෙන හිටියට අපි ඒ හිටගෙන ඉන්නවා කියන සිහියෙන් නෙවෙයි හිටගෙන ඉන්නේ. අපේ සිහිය සිත වෙන තැනක තියෙනවා. එතකොට ඒක සතිපට්ඨානයක්. නිසින්නෝම් හිති පජාන. හිඳින්නේද හිඳිමි කියලා දැනගන්නවා. ඉතින් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්නවා. දැන් අපි ඉඳගෙන හිටියට ඉඳගෙන ඉන්නවා කියන සිහියෙන් නෙවෙයි ඉන්නේ. ඒකනේ සමහරට ඉඳගෙනම නිින්ද යන්නේ. ඉඳගෙන ඉන්නවා කියන සිහියෙන් හිටියා නිින්ද යනවා. දැන් සමහරු ඉඳගෙන ඉන්නකොට බලන්නකො තියෙන අසංවරකම. කකුල් ඈත් කරගෙන සමහර විට කකුල් සොලව ඉඳගෙන ඉන්නවා කොහේ හරි බලාගෙන කකුල් හොල්ල. එතකොට එයා ඉන්නේ ඉඳගෙන ඉන්නවා කියන සිහියෙන් නෙවෙයි. ඒ සිහියෙන් හිටියනම් කිසිම කෙනෙක් අතපය හොලවන්නේ නැහැ. කකුල් හොල්ල. දැන් ගොඩාක් කට්ටිය ඉඳගෙන ඉන්නකොට අපි දැක්කලා තියෙනවා. එයා කකුල සොලව ඉන්නේ. ඒ සොලව ඉන්නවා කියන්නේ එයා ඉන්නේ වෙන ලෝකෙක. එයා ඉන්නේ අසිහියෙන්. ඒ කියන්නේ එයා මේ කියන තාවේ ඉන්නේ. එයා කියන්නේ පිහිටාගෙන නෙවෙයි එයා ඉන්නේ. අන්න තථාගතයන් වහන්සේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා කියනවා. ඊළඟට සයානෝම් හිත්‍ය. සයනය කරන්නේද සයනය කරමි කියලා දැනගන්න. ඒ කියන්නේ නිදා ගන්නකොට නිදා ගන්නවා කියලා දැනගන්න. ඔන්න ඔච්චරයිනේ අපිට තියෙන්නේ. එක්කෝ අපි ඉඳගෙන ඉන්නවා, එක්කෝ අපි හිටගෙන ඉන්නවා, එක්කෝ අපි නිදාගෙන ඉන්නවා, එක්කෝ අපි ඇවිදිනවා. උපන්දා ඉඳලා ඔච්චරයි කරේ. ඉදිරියට ඔච්චරයි කරන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ වදාලා මෙන්න මේ සතර ඉරියව් තුල සීනුවන පවත්තන. හොඳම උදාහරණය අපේ අනද මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පානකන් රහත් වුණේ. ඇයි? හේතුව තමයි බුද්ධ උපස්ථාන කරන්න තියෙන හින්දා භාවනා කරලා අරහත්ත්වයට පත් වෙන්න වෙලාවන. ශ්‍රද්ධාවෙන් උපරිම තැනට ආවා. වෙනස් වෙන්නේ නැති හින්දා අනන්ත බුදු ගුණයට පැහැදිලා නිතරම බුද්ධ උපස්ථාන කරනවා. පාන්දරින්ම අවදි වෙලා තථාගතයන් වහන්සේට උණු පෑන් ඇල්පෑන් පරිභෝග පෑන් තබනවා. දාන ටික සකස් කරනවා. ඊළඟට උදේ දානේ දහවල් දානේ ගිලම්පස සිවුරු සෝදලා දෙනේවා. අනික් බුද්ධ කෘත්‍ය කුටියාම දිනේවා මලු පෙත් මං දිනේවා වැසිකිලි ගැස්කිලි සුද්ධ පවිත්‍ර කරන දේවල් මේ සියලු කුදුමහත් උපස්ථාන බුදුරජාන් වහන්සේට සිද්ධ කරනවා. ඊළඟට රාත්‍රී කාලේ තථාගතයන් වහන්සේ සැතපුණාම පන්දමක් පත්තු කරගෙන කුටිය වටේට සක්මන් කරනවා. ඒ කියන්නේ කුටිය වටේ යනවා. මොකද තථාගතයන් වහන්සේට හිරිහැරයක් කරයි කියන චේතනාවෙන් එහෙම කාටවත් කරන්න බෑ. හැබැයි අර දේවදත්ත ආදී ගල් පෙල්ලුවාට පස්සේ ඉතින් සැතපෙන්නේ රාත්‍රියේ. රාත්‍රී 5 වෙනකම්ම කුටිය වටේ සක්මන් කරනවා. අවදියෙන් තමයි ඉන්නේ. ඒ බුද්ධ ගෞරවය නිසා. සතර දීර්ඝ කාලයක් බුද්ධ උපස්ථානයේ පෙරම් පුරාගෙන. ඉතින් මුනහන්සේ බුද්ධ කෘත්‍ය නිසාම කොහොමත් සෑම බුදු කෙනෙක්ගේම ධර්මතාවයක් අග්‍ර උපස්ථායකයන් වහන්සේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ තමයි රහත් වෙන්නේ. ඒක තමයි ධර්මතාව. සෝතාපන්න වෙනවා විතරයි. අවසානයේදී තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවා. ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුද්ධ පරිනිර්වාණයෙන් 3 මාසයකට පස්සේ තමයි රහත්.
මොකද උන්වහන්සේ බුදුහාමුදුරු පිරිනුවම් පෑවට පස්සේ තථාගත ධාතුන් වහන්සේලා අරගෙන ගිහින් දේවරම් මහා විහාරේ තථාගතයන් වහන්සේ වැඩ හිටපු සුගන්ධ කුටිය තැන්පත් කරලා අර විදිහටම බුද්ධ උපස්ථාන කරනවා. ඒ කියන්නේ උන්වහන්සේ අපවත් වෙනකම් මේ බුද්ධ උපස්ථානයේ තථාගතයන් වහන්සේ ජීවමානයි කියන සංඥාවෙන් කළා. ඉතින් බලන්න පින්වත්නි, එතකොට මේ බුද්ධ පූජා කියලා තියෙන්නේ තථාගතයන් වහන්සේ ජීවමාන කාලේ විතරක් නෙවෙයි. උන්වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ අනද මහරහතන් වහන්සේත් ඒ උපස්ථාන සියල්ල කළා. ඒ මොකද අනාගතයේ පහළ වෙන ජනතාවට ආශිර්වාද පිණිස තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවත් ජීවමාන සංඥාවෙන් උපස්ථාන කරන්න කියලා. ඒකයි උන්වහන්සේ කළේ. කොහොම නමුත් මාස 3ක්ම උන්වහන්සේට භාවනා කළා. රහත් වෙන්න බැරි වුණා. කොහොම හරි පළවෙනි ධර්ම සංගායනාව පවත්වන දවසේ ආනන්ද මහරහතන් රහතන් වහන්සේලා විතරයි සහභාගී වෙන්නේ. ආනන්දහර රහත් වෙලා නැති හින්දා සහභාගී කරගන්න බැහැ. උන්වහන්සේ නැතුව ධර්ම සංගායනා කරන්නත් බැහැ. සියලු ධර්මයන් උන්වහන්සේ තමයි මතක තියන්නේ. අවසානයේදී උන්වහන්සේ භාවනා කරනවා. භාවනා කළත් රහත් වෙන්නේ නැහැ. අවසානයේදී වීරිය කරනවා. රාත්‍රී කාලෙත් වීරිය කරනවා, දවාලෙත් වීරිය කරනවා. ඒත් රහත් වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේගේ සිත මැලි වුණා. හෙට සංගායනාවක් තියෙනවා, රහත් වෙන්නේ නැහැ. මම සැතපෙනවා කියලා මේ භාවනාව කරන එක නවත්තලා සැතපෙනවා කියලා අර හිත මැලි වෙලා උන්වහන්සේ භාවනාවෙන් නැගිටලා සැතපෙන්න වැඩියා. පින්වත්නි, සැතපෙන්න නැමෙනකොට ඒ කියන්නේ ඇඳේ දිගාවෙන්න නිදාගන්න ශරීරයේ දිගා කරන මොහොතේදී උන්වහන්සේ සව් පෙළසුන්නසා මහරහත් ඵලයට පත් වුණා. ඒ සැතපෙන්න හිටගෙන නෙවෙයි. ඒතකොට සැතපිලත් නෑ. සැතපෙන්න දිගා වෙන මොහොතේ රහත් වුණේ. ඒ කියන්නේ ඒ මොහොතේ ඔටෝ රහත් වුණා නෙවෙයි. එහෙනම් උන්වහන්සේ ඒ වෙලාවෙත් ඉරියාපත භාවනාව තුළ හිටියේ. ඒ මොහොතේ දිගා වුණේ භාවනාවේ. ඒ හින්දා රහත් වුණා. එතකොට දැන් ඉඳගෙන පරියන්කෙන් ඉඳගෙනම රහත් වෙනව නෙවෙයි. එහෙනම් ආනන්ද හාමුදුරුවෝ රහත් වුණේ සැතපෙන හිතගෙනත් නෑ, නිදාගෙනත් නෑ, සම්පූර්ණයෙන් ඒ අතර වාරේ නැමෙන අවස්ථාව. එහෙනම් එහෙම රහත් වුණේ මොකද? උන්වහන්සේ භාවනාවෙන් හිටපු ඉඳ මොකද්ද කරපු භාවනාව? මේ කියන භාවනාව. ඉරියාපත භාවනාව. ආනන්ද මහරහතන් සාමාන්‍ය රහත් ඵලයටපත් වුණා නෙවෙයි. සද්ද අභිඥා සහිත සිව්පිලිසිඹියා ඥානලාභීව උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණා. සිව්පිලිසිඹියා ඥාන සෝතාපන්න වෙනකොට උන්වහන්සේට ලැබුණා ආනන්දා. ඉතින් ඒ මහා ශ්‍රාවක නැත්නම් මහරහත් කියන තැනට උන්වහන්සේපත් වුණා. ඒ මේ භාවනාව තුළින්. එහෙනම් ඒ ක්‍රියාව කළේ උන්වහන්සේ සිහියෙන් හා නුවණින්. එහෙනම් මෙතන වටින් යන්නේ. එතකොට මේ හිත ගන්නවා කියන්නේ මොකද්ද? ක්‍රියාවක් නේ. ඇවිදිනවා කියන්නේ මොකද්ද? ක්‍රියාවක් නේ. නිදා ගන්නවා කියන්නේ මොකද්ද? ඒත් ක්‍රියාවක් නේ. ඉඳගෙන ඉන්නවා කියන්නේ මොකද්ද? ඒත් ක්‍රියාවක් නේ. මේ ක්‍රියාව තුළ සිහිය පැවැත්. යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානා. යතා යතාවා කායෝ පනිහිත. යම් යම් ආකාරයකට ශරීරයේ පිහිටයිද තථා තථානම් ඒ ආකාරයෙන්ම පජානාති දැනගනි. ඒ ශරීරෙ පිහිටන ආකාරය දැනගන්න. එතකොට පින්වත්නි, දැන් ඇත්තටම අපි මේ ඉරියව් හතර පැවැත්වුවා අපි සිහියෙන් නෙවෙයිනේ පවත්වන්නේ.
දැන් අපි මේ මොහොතේ ඉඳගෙන හිටියත් අපි මේ ඉඳගෙන ඉන්නවා කියන සතියක් අපි ළඟ නැහැනේ. අපි මේ එහෙනම් මේ ඉරියව්ව තුල මුලා වෙලා තියෙනවා. හිට ගන්න, ඉඳ ගන්න, නිදා ගන්න ඉරියව්ව තුල මුලා වෙලා. එතකොට මේ අපිට අමුතුවෙන් ඕනේ මේ ඉරියව් හතර පිළිබඳව සතිය පැවැත්තුවා නම්, ඒ අඛණ්ඩව අපි පවත්වාගෙන ගියා නම්, ඒ තමයි නිවන් මඟ කියලා කියන්නේ. ඒ තමයි තනසෙන මඟ. හැබැයි අපි කරන්නේ සමහර විට කටින පින්කමටම විතරක්, සංඝ සතු දාණයට විතරක්, අටපිරිකර පූජා කරන්න විතරක්, දන් දෙන්න විතරක් සීමා වෙලා බොහෝ දෙනෙක්ගේ ජීවිතේ. මොකක්වත් නැති කෙනෙක් ඉතින් එහෙමවත් කරන එක හොඳයි. ඊළඟට එතන එහාට යන්න උන සීලය. එතන එහාට භාවනාවට යොමු වෙන්න උන. අපිට මේක සඳහා කැමැත්ත හා ඕනකම නුවණ විතරයි අවශ්‍ය වෙන්නේ. මේකට ගිහිද පැවිදි කියලා කතාවක් නෑ. හැම කෙනාම මේ සතර ඉරියව් පවත්වන නිසා. එතකොට පින්වත්නි, සාමාන්‍ය අර්ථයෙන් කියනවා නම් අපි යනකොට යමි කියන සිහිය අපි ළඟ තියෙනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉඳිමි. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉඳිමි. ඇවිදිනකොට ඇවිදිමි කියන සිහිය අපි ළඟ තියෙනවා. පින්වත්නි, මේක ගැඹුරු තැනක්. මේ යනවා කියන ක්‍රියාව දකින්න එක සිහියයි. ඒ යනවා කියන ක්‍රියාව දැක්කට විතරක් මදි. එතන සිහියත් එක්ක නුවණක් දියුණු කරගන්න. සම්පජඤ්ඤයක් දියුණු කරගන්න. නුවණක් දියුණු කරගන්න. දැන් සමහර විට යනවා කියන සංඥාව තිරිසන් සත්තුටත් තියෙනවා. එතකොට ඒ සංඥාව ප්‍රගුණ කරාට බෑ. එය දකිමින්, ඒ මොහොතේ දකිමින් ඒ තුල නුවණ පවත්තන්න. මේ යනවා නම්, මේ යනවා කියන්නේ කවුද? කොහොමද යන්නේ? ඉඳගෙන ඉන්නේ කවුද? කොහොමද ඉඳගෙන ඉන්නේ? නිදාගෙන ඉන්නේ කවුද? කොහොමද නිදාගන්නේ? මේ විදිහට අපි ඉරියව්ව පිළිබඳව මේක කවුද මේ කරන්නේ? මේ ක්‍රියාව කරන්නේ කවුද? දැන් අපි හිතාගෙන ඉන්නේ මම ඇවිදිනවා, මම ඉඳගෙන ඉන්නවා, මම හිටගෙන ඉන්නවා, මම නිදා ගන්නවා, මම කනවා බොනවා, මම ජීවත් වෙනවා කියන මේ මමායනයක් තුළ, මෝහයක් තුළ තමයි අපි ජීවත් වෙන්නේ. තථාගතයන් වහන්සේ සිහිනුවන දියුණු කරන්න කියලා අපිට වදාලා ඔය කරන ක්‍රියාවට සිහිය යොමු කරලා ඔය යනවා කියන එක කරන්නේ මමද? ඉඳ ගැනීම කරන්නේ මමද? ඇවිදීම කරන්නේ මමද? නිදා ගැනීම කරන්නේ මමද? මේ ක්‍රියාව දකින්න. හොඳට බැලුවොත් පින්වත්නි, මේ හිතගන්නේ ඇටකටු ටිකකුයි, මස් ටිකකුයි, නහර වැල් ටිකකුයි, බඩ වැල් ටිකකුයි, මොළයකුයි, පෙනහැලි, වකුගඩු, මොළය, කබ කඳුලකට සුදාඩිය, මල මූත්‍ර, මේවා තමයි අපි ඇඟ කියලා තියාගෙන ඉන්නේ. හොඳට හිතන්න. දැන් මේ අත උස්සනවා කියලා අපි කරාට මේ අත කියන්නේ ඇට කට්ටක් විතරයි. ඇට කට්ටක් වටේට මස් ටිකක් ඇතිලා තියෙනවා, නහර වැල් ටිකක් බැඳිලා තියෙනවා, හැම කිව්ව වෙලා තියෙනවා. ඉතින් මේක ඔසවනවා. මේක පහත් කරනවා. එතකොට මේක කොහොමද කරන්නේ? මේ ශරීරය කියලා කියන්නේ අවිඥානික වූ දෙතිස් කුණපයක්. හැබැයි මේ කය ක්‍රියාත්මක කරවන්නේ සිතින්. සිතට විතරක් බෑ. අංශභාගය හැදුනා නම් එහෙම
ඒ අංශ භාගේ හැදිච්ච කෙනෙකුට හිත තියෙනවා ඒ අංශ ක්‍රියාත්මක කරන්න. හැබැයි අංශයේ හිතුවට ක්‍රියාත්මක වෙන්නේ. එතන තව ඇතුලේ સિદ્ધාන්තයක් වෙනවා. අපි මේ නැගිටිනවා ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා නිදා ගන්නවා කියවා මේ ඇතුලේ වෙන ක්‍රියාවක් තියෙනවා. ආන්ගේ ක්‍රියාවයි අපි දකින්න ඕනේ. ඒක දැන් ටිකක් ගැඹුරුයි. මුලින්ම අපි ඇවිදිනවා නම් හිට ගන්නවා නම් ඉඳ ගන්නවා නම් නිදා ගන්නවා නම් මේකට හිට ගන්න කියලා අපිට සිතක් පහළ වෙනවා. ඇවිදින්න කියලා හිතක් පහළ වෙනවා. ඉඳ ගන්න කියලා හිතක් පහළ වෙනවා. නිදා ගන්න කියලා සිතක් පහළ වෙනවා. එතකොට මේ සිත පහළ වෙනකොට ඒ සිත නිසා උපදිනවා වායෝ ධාතු. දර මතක තියාගන්න. ඒකට කියනවා චිත්ත සමුත්ථාන වායෝ ධාතුව කියලා. සිත සමග ඉපදිච්ච වායෝ ධාතුව නැත්නම් සිත නිසා ඉපදුණු වායෝ ධාතුව. ඒකට චිත්ත කිරිය වායෝ ධාතුව කියලා කියනවා. සිතින් ක්‍රියාත්මක කරන වායෝ ධාතුව. එතකොට මේ චිත්ත කිරිය වායෝ ධාතුව සිතින් තමයි ඇති කරන්නේ. නැගිටින්න කියලා හිතනකොට ඒ නැගිටින්න කියලා පහළ වෙච්ච සිත නිසා හට ගන්නවා චිත්ත සමුත්ථාන වායෝ ධාතු චිත්ත කිරිය වායෝ ධාතු. ඒ චිත්ත කිරිය වායෝ ධාතුව සමග මොකද වෙන්නේ? ඒක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොටම චිත්ත කිරිය වායෝ ධාතුව ඇතුලෙන් ක්‍රියාත්මක වෙනකොට අපේ චෝපන කය ඔන්න සෙලවෙනවා. එතකොට අපි හිතනවා මේ අත මම හෙලෙව්වේ කියලා. ඒක කොටින්ම මේ වායෝ ධාතුවෙන් කරන වැඩ. ඒක හිත නිසා හටගත්ත වායෝ ධාතුව. ඒක හරියට හොඳම උදාහරණය ගත්තොත් බැකෝ එකක් ගන්න. බැකෝ එකේ අර කුල්ල ඉදිරියට යනවා පස්සාරනවා ගන්නවා කොහෙට හරි දානවා. එතකොට ඒ ආම් එක ඒ යකඩේ ක්‍රියාත්මක කරනවා. මේ යකඩේ ක්‍රියාත්මක කරවන්නේ ඒකේ ඇතුලේ වෙනම අපේ නහරවල් වගේ බට වගේක් තියෙන හයිඩ්‍රොලික් බට. ඒ හයිඩ්‍රොලික් බට සම්බන්ධ කරවනවා ඒකේ පොම්පයක් තියෙනවා. වෙනම හයිඩ්‍රොලික් ටැංකිය තියෙනවා. ඒ ටැංකියෙන් එන්ජින් එක හරහා අර පොම්පේ ක්‍රියාත්මක වෙනකොට ඒ පොම්පේ අතුරින් අර හයිඩ්‍රොලික් අර බට ඇතුලේ වේගෙන් යනවා. ඒක මහ වේගයක්. ඒ වේගෙන් යනකොට මොකද වෙන්නේ? ඒ වේගෙට පුළුවන් අර යකඩේ හොලවන්න. අර ලොකු ආම් එක බැකෝල 200 වගේ බැකෝ එකක් ගත්තාම 200ක වගේ එකක් ගත්තාම ඒක ලොකු එකක්. ඒ උනාට යකඩේ හොලවනවා. හෙලුවේ අර බටය ඇතුලේ ක්‍රියාත්මක වෙච්ච හයිඩ්‍රොලික්. ඒ හයිඩ්‍රොලික් වලට ඉස්සෙන්න බෑ. ඒක වේගෙන් ක්‍රියාත්මක වීම. එතකොට එතන තියෙන සුළඟ. එතන තියෙන කොටින්ම වායෝ. වාතයෙන් තියෙන වායෝ. ඒ වර ඔයිල් ටික වේගෙන් ගෙනියුවේ කවුද? වායෝ ධාතුව. ඒ වේගෙ නිෂ්පාදනය කරලා දුන්නේ කවුද? ඒ පොම්පේ. ඒ පොම්පේට ඒ වේගය හරහා දුන්නේ කවුද? එන්ජින් එක. එතකොට පින්වත්නි ඔන්න වෙන්නේ
ඒක වැඩ කරනවා. ඉතින් අපි එතන ක්‍රියාව දැක්කොත් එතනමයි මෙතන ක්‍රියාව මා තුළ. දැන් පින්වත්නි අපේ මේ ශරීරය තියෙනවා. අර බැකෝ එක මෙහෙවපු බැකෝ එක වගේ තමයි අපේ ශරීරය කියලා හිතන්නකො. බැකෝ එක තිබ්බට හරියන්නේ ඕක මෙහෙවන්න ඔපරේටර් කෙනෙක් ඕන. එතකොට මේ ඔපරේටර් හිටියට වැඩක් නෑ. ඒකට තව ඕන ඔයිල් වර්ග, ඩීසල් ඕන, කරන්ට් එක ඕන. ඒ සියල්ල ඒ වාහනේ පහසුකම් ඒ ටික ඔපරේටර් ක්‍රියාත්මක කරනවා. ඒ වගේ තමයි අපේ මේ කය නම් මේ බැකෝ එක වගේ මේ මැෂින් එක කොටින්ම මම කියන්නේ මේ මැෂින් එක. එතකොට මේ මැෂින් එක මේ අතට ඉස්සෙන්න බෑ. මේ මැෂින් එක ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කරන ඔපරේටර් තමයි අපේ සිත. ඒ අපේ සිත කොතනද තියෙන්නේ? හදවතේ ලේ ධාතු ඇසුරු කරගෙන ඉඳී. දැන් එතකොට මේ සිත බලවේගය නිකුත් කරනවා නැත්නම් මේ සිත තුලින් අර හට ගන්නවා වායෝ ධාතුව. ඒ කියන්නේ හුලං. හට ගන්නකොට මොකද කරන්නේ? හදවතේ තියෙන ලේ වේගෙන් පොම්ප කරනවා. ඒකට හුස්ම ඕන ආස්වාද ප්‍රාස්වාද. ඉතින් එහෙම කරනකොට ශරීර පුරා යනවා සමග නහරවැල් සහ අනික් මාංශ පේශි ඇටකට්ට පවා මේ සියල්ල ඇතුලෙන් වායෝ ධාතුව මේ සෑම මාංශ පේශියක් හරහාම මේ හරහා අර සිත විසින් දෙන ප්‍රෙෂර් එක වායෝ ධාතුව මෙහි ක්‍රියාත්මක වෙනවා. ඒ වේගය ආන්ගේම ක්‍රියාත්මක වෙනකොට පින්වත් මොකද වෙන්නේ? අර බැකෝ එකේ ආම් එක හෙලවුණා වගේ අපිට මේ අත හෙලවෙනවා පේනවා. හැබැයි අපි හිතනවා මේක මම හෙලවන්නේ කියලා. එන අංශභාගය හැදුනාමත් හෙලවන්න පුළුවන්. මම හෙලවන්නේ. එහෙම බෑ. මම කියන්නේ කොහෙටද? මේ ඇඟිල්ලකටද මම කියන්නේ? නැත්නම් මේ අතටද මම කියන්නේ? නැත්නම් හෘදයටද මම කියන්නේ? ලේ ටිකටද මම කියන්නේ? මොලේටද මම කියන්නේ? නහරවැල් වලටද මම? බඩවැල් ටිකටද මම? වකුගඩු වලටද මම කියන්නේ? නැහැ. එකකවත් නෑ මම. ඒ කැලරි ටික එකතුව නිසා එකතු වීමක් සමග මේක ඇතුලේ හිත තියෙනවා. හිත වේගෙන් බලයක් දෙනවා. මේ බලය හදවත හරහා මේ ශරීරයට නිකුත් කරනකොට මේ ශරීර පුරා මේ බලය පැතිරලා යනවා. ඒ පැතිරෙනකොට තමයි අපි මේ අත උස්සන්නේ. දැන් ඔබ මේ වෙලාවේ පොඩ්ඩක් කරලා බලන්න ඉන්න තැනදී හොඳට සිහියෙන් ඇඟට හිත දාගෙන අත උස්සන්ට කියලා හිතනකොට හිතට හිතෙනවා. හිතෙද්දි ඇතුලෙන් යනවා බලයක්. ඒ අර හිත නිසා උපදවන වායෝ ධාතුව තමයි ඇතුලෙන් යන්නේ. ඇතුලෙන් යනකොට ඔන්න මේක ඔසවලා ගන්නවා. මේක වේගෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් අපි හිතන්නේ මේක මම කරන්නේ කියලා. හොඳට හිත තැම්පත් කළා මේක දිහා බලාගෙන හිටපුවාම තේරෙනවා අර රූකඩ තියෙන නූල් වලින් නටවන. එතකොට රූකඩේ නටවන්නේ පිටිපස්සේ ඉන්න කෙනෙක් නූලකින්. ආන් ඒ වගේ හිත තැම්පත් වුණාම හිතරම පේනවා හිතින් තමයි මේ ඇඟ නටවන්නේ කියලා. ඒක තැම්පත් වූ මනසකට තේරෙනවා. හිතරක් තනියම බෑ කියලා හිතටම වැටෙනවා. අන්න එතකොට එයාට අවබෝධය පහළ වෙනවා. මෙතන සත්පුද්ගලෙක් නෑ කියන අවබෝධය පහළ. එතකොට ඔන්න පින්වත්නි නැගිටින්න කියලා හිතක් පහළ වෙනකොට ඒ නැගිටින්න කියන
හිත සමග උපදිනවා චිත්ත කිරිය වායෝ ධාතුව. ඒ වායෝ ධාතුව මුළු මේ මාංශකය පුරාම අතුලින් පැතිරිලා යනවා. ඒ පැතිරෙනකොට මේ චෝපන කය මේ මාංශ කය ක්‍රියාත්මක වෙනවා. ඔන්න ක්‍රියාත්මක කරලා අර සිත තමයි වායෝ ධාතුව හරහා මේක ඔන්න ඔසවන්නේ. ඔන්න එක කෙලින් කරනවා කකුල් කෙලින් කරනවා අදිනවා උඩට ගන්නවා හරියට අර බැකෝ එක විදිහමයි. ඔපරේටර් මොකද කරන්නේ හයිඩ්‍රොලික් ටික හරහා ඒ ආම් එකේ ඒ ගියර් ඕන විදිහට කඩනකොට ඒක දිගහැරෙනවා අකුලනවා. ඒක හොඳට බලාගෙන ඉන්නකොට ඒ විදිහමයි මේ ක්‍රියාව. ඒක බැකෝ එකේ ක්‍රියාව මේක ඇඟේ ක්‍රියාව නෙවෙයි ගහෙත් ඔය ටිකමයි. ගල තුලත් ඔය ක්‍රියාව තියෙනවා. හැම දෙයකම එතකොට ඒ ක්‍රියාවක් මිසක් ඒක සත්පුද්ගලයෙකුට අයිති එකක් නෙවෙයි. එතකොට මේ ක්‍රියාව දක්වන්න කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. මේ ක්‍රියාවක් කරනවා හැබැයි ක්‍රියාව කරවන්නේ නැහැ. ක්‍රියාවක් ඇත්ත කරන්නේ නැත. මෙතන ක්‍රියාවක් තියෙනවා මේක කරන කෙනෙක්. අපි හිතුවේ මේ ක්‍රියාව කරන්නේ මම කියලා. සිතක් උපදිනවා. ඒ සිත නිසා වායෝ ධාතුව උපදිනවා. ඒ වායෝ ධාතුව ශරීර පුරා පැතිරී ගියාම මේ රූපය නැත්තම් මේ මස්කුඩ ඔසවනවා. ක්‍රියාත්මක කරනවා. අන්න ඒ ක්‍රියාත්මක කරන්නේ සිතෙන්. එතකොට මේක හොඳට තේරෙනවා මේක දෙකක් කියලා. මේ ක්‍රියාව හොඳට තේරෙනවා. දැන් අපිට මේක දකින්න නැති හින්දා අර හිතින් එහෙන් දෙනකොටම මෙහෙන් උස්සනවා. හැබැයි ඇතුලෙන් ක්‍රියාත්මක වෙච්ච දේ අපි දකින්නේ. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ මම තමයි. දැන් මේ මට ඕන මේ මම නෙමෙයි ස්කන්නේ කියලා. මේ අපි හිතනවා මේ මම කියලා. හැබැයි මේ මස් කෑල්ල මේ ඇට කට්ට මේ නහරවැල් ටික අන්න වායෝ ධාතුවෙන් තමයි මේ ඉස්සලා තියෙන්නේ. මේක ඇතුලේ සුළං බලවේගයක් ක්‍රියාත්මක කරනවා. ඒක වෙන්නේ සිතින්. සිතින් ඉපදිච්ච චිත්තද රූප වශයෙන් සිතින් හටගත්තා වූ රූප. එතකොට මේ කාය විඤ්ඤාප්තිය කියන්නේ කෙලින්ම සිතින් හට ගන්නා වූ රූපයක්. සිත නිසාම. එතකොට පින්වත්නි ඔය විදිහට දැන් මේකේනා යෝගාවචරය දැන් හිතන ඕන නැගිටිනකොට නැගිටිනවා කියන්නේ හිතක් පහළ වෙලා චිත්ත කිරිය වායෝ ධාතුව ශරීර පුරා පැතිරුණා වුණ චෝපන කය ක්‍රියාත්මක වෙනවා කියන එක එයා දකින්න. ඊළඟට ඇවිදින කොටත් එහෙමයි. ඇවිදින්න ඕන කියලා කකුල ඔසවන්න හිතක් පහළ වෙනකොට ඒ ඔසවන්න කියන හිත පහළ වෙනකොටම වායෝ චිත්ත සමුත්ථාන වායෝ ධාතුව ඇති වෙනවා. කකුලට ඒ වායෝ ධාතුව යොමු වෙලා සිතින් යොමු කරලා මොකද කරන්නේ? මොන කකුල ඔසවන. ඉදිරියට ගෙනියනවා තියෙනවා. එතකොට පින්වත්නි මේක තමයි දැන් දකින්න කියලා. එතකොට යනවා කියලා දැනගන්නේ මොකද්ද? ඔන්න සිත විසින් මේ රූප කයක් අරගෙන යනවා. එතකොට මේක සිතේ ක්‍රියාවක්. මේ ක්‍රියාව දැක තමයි යනවා කියලා දකින්න. අන්න එතකොට තමයි නුවණ වැඩෙන්නේ. එතකොට මේකට සිහිය ඕන නුවණ ඕන. දැන් මොකද මේක ආනාපාන සතියට පස්සේ දුන්නේ. මේ භාවනාව මොකද මේ ආනාපාන සතියට පස්සේ දුන්නේ. හේතුව තමයි දැන් යෝගාවචරය ආනාපාන සතිය වැඩුවට පස්සේ හිත එකඟ වෙලා. දැන් එකඟ වූ සිතකට මේ ක්‍රියාව හොඳට පේනවා. ඒ හිතේ නීවරණ නැහැ, බලාපොරොත්තු නැහැ, මුකුත් නැහැ, තැම්පත් වූ හිතක් මනසක්. මේ ක්‍රියාව හොඳට පේනවා. ඇතැම් තැන ආනාපාන සතියට කලිනුත් වෙන්නනවා ආනාපාන සතියෙන් පස්සෙත් වෙන්නේ. කොහොම නමුත් ඔය ගැඹුරු ධර්මය පින්වත්නි අපි යනකොට දකිමින් යන්න ඕන. ඉඳ ගන්නකොට ඒ ගැඹුරු ධර්මය දකිමින් ඉඳ ගන්න ඕන.
හිත ගන්නකොට ඒ ගැඹුරු ධර්මයේ දකිමින් හිත ගන්න. නිදනකොට ඒ ගැඹුරු ධර්මයේ දකිමින් නිදා ගන්න ආනන්ද මහරහතන් වහන්සේ ඒ ගැඹුරු ධර්මතාවයේ දකිමින් ඔන්න සිතක් පහළ වුණා. ඒ සිතින් නිදා ගන්න කියලා මේ උපද්දපු වායෝ ධාතුව ඒ කියන්නේ ඒ සුලං ටික මේ අපි තේරෙන වේගෙන් ඒ ක්‍රියාත්මක වුණ සුලං ස්වභාවයේ වායෝ ධාතුව නිසා මේ රූප කය අවශ්‍ය විදිහට පෙළනවා. මේ ඒ ඉරියව්ව හිතේ තමයි මැවෙන්නේ. ඒ මැවෙන ඒ හිතේ ඇති වෙන ඒ ඉරියව්ව නැත්තම් මේ විදිහට නිදා ගන්න ඕන මේ විදිහට කකුල තියන්න ඕන කියලා හිතේ ඇති වුණා අපි ඒ විදිහට ක්‍රියාත්මක. ඒක තමයි කරන්නේ. ඊළඟට මොකද වෙන්නේ? නිදාගෙන ඉන්නවා. පුළුවන් දෙක විදිහකට ඉන්න බෑ. ඇයි මේක එහෙම තියන්න බෑ. මේක මේ මම නෙවෙයි. මම නම් එකම ඉරියව්වෙන් එළි වෙනකන් තියන්න පුළුවන්. බෑ. කැක්කුම් අල්ලනවා. වේදනාව අල්ලනවා. ඒක එතකොට ඒක ඇඟට දැනෙන්නේ නැහැ. කකුලට දැනෙන්නේ නැහැ. කොන්දට දැනෙන්නේ නැහැ. අතපයට දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ හිතට. ඒ වේදනාව හිතට දැනෙනකොට හිත මොකද කරන්නේ? ආයෙත් සිවිල්ලක් උපද්දලා වෙන පැත්තකට හරවපන් කියලා හිතේ ඉරියව්ව මැවෙනකොට වේදනාව නිසා වායෝ ධාතුව ක්‍රියාත්මක වෙලා මේ මාංශ කය කරකවලා හරවලා දානවා. ඉතින් ඕක තමයි ස්වභාවය. ඉතින් ඕක දකින්නේ නැහැ. කවුරුවත් ඕක දකින්නේ නැහැ. කියනවා මම ඉතින් නිදාගත්තහම මන් ටිකක් දඟලනවා. හැම කෙනාම කොහොම තමයි. ඇයි මේ සත්‍යයට එහෙම නැත්තම් ජීවත් වෙන්න බෑ. ඒක තමයි සත්‍යයක පැවැත්ම. ඒක බුදුහාමුදුරුවෝ කරේ මොකද කරන්නේ? ඒ ඉරියව්වේ. චත්තපුනොත් එකම ඉරියව්වේ. ඒ කියන්නේ අර වගේ දරත එනවා උන්වහන්සේලා. ඒ කියන්නේ මොකද්ද? කෙලස් එනවා. සතපිලා ඉන්නකොට කොන් දෙකක් කකුල් දෙකක් එනවා. උන්වහන්සේ ඒවට ඉඩ දෙන්නේ. ඒ තුල හික්මෙනවා. එකම ඉරියව්වෙන් දින 7ක් ඉන්නේ ඒකනේ. අපිට දින 7ක් තියා විනාඩි 7ක්වත් ඉන්න පුළුවන්ද පරියන්කයක් බැඳගෙන භාවනාව හිටියොත් බෑ. දැන් අර මේ කය නැමෙන ඉඳගස්සුවාම දැන් කකුල ඉඳගස්සුවාම මේ නැමෙන්නේ ඇට කට්ටකුයි නහර වැල් ටිකකුයි මස් ටිකක් තමයි මේ නැමෙන්නේ. මේක නැමුණාම වෙන්නේ මොකද? කකුල නැමුණාම නහර නැමෙනවා. ලේ ගමනාගමනේ එතනින් අර සුවසේලේ ගමනාගමනේ අඩු එතන නැමිච්ච අර බටයක් නැමුණාම එතන මොකද වෙන්නේ? අර එතන බොහොම අමාරුවෙන් යන්නේ. ඒ වගේ නහර නැමුත්තාම ලේ ගමනාගමනේ අඩු වෙනවා. එතන යම් බ්ලොක් වීමක් වෙනකොට එතන බොහොම අමාරුවෙන් ලේ ටික යන්න යනකොට එතන රත් වෙනවා. ඒ රත් වීම වැඩි වෙලා යනකොට ඔන්න එතන හටගත්තේ තේජෝ ධාතුවක් ගැඹුරෙන් බලනවා. අපි ඉතින් කැක්කුමයි කියලා ඒක සිතින් දැනගන්න ඕනේ. කැක්කුමයි කියලා හිතක් උපද්දලා ඒකට දැන් අපි කියනවා මේ මට භාවනා කරන්න තරම් කැමති මේ බිම ඉඳගෙන ඉන්න තමයි බැරි කියලා. එතකොට දැන් මම කියලා කෙනෙක් කොහෙද? ඇඟ කියලා එකක් කොහෙද? කොහෙවත් නැහැ. තියෙන්නේ මොකක්ද? සිත විදිහින් මේ රූපකය දැනගෙන ඉඳලා. ඒට අනුව අපි ප්‍රතික්‍රියා දක්වනවා. රහතන් වහන්සේලාගේ කෙලෙස් නැති හින්දා උන්වහන්සේලාට සැප වේදනාවත් එකයි දුක් වේදනාවත් එකයි ඒ තුල නතර වෙනවා. කොටින්ම බුදුරජාන් වහන්සේ අඟුල්මාලට වදාළේ අඟුල්මාල මම නතර වෙලා ඔබනේ ඔය දුවන්නේ. ඒ කියන්නේ මේ හතර ඉරියව් මාරු කර රාගෙන් දේශයෙන් මෝහෙන් දඟලන දැඟලිල්ල දුවන දිවිල්ල අපි ඉරියව් එක එක විදිහට ගෙනියනවා. ගෙනියන්නේ මොකටද? මේ ඉරියව්වක් කරා අපි වින්දනයක් ලබන්නේ. මොකක් හරි ඉරියව්වක් කරා අපි ඇතුලෙන් වින්දනයක් ලබන්න බලනවා. හැබැයි ඒකත් සිතින් ඒ මොහොතේ දැනගන්න නැති වුණා විතරයි. හරියට අකුණක් ගහලා නෙමුණා වගේ අපි මොන තරම් දෙයක් බැලුවත් තප්පර කීපයේද මොන හඬක් ආවත් මොන ගඳ සුවඳක් මොන රහක් දැනෙන. දැන් අපි දිවට රහ දැනෙනකොට තප්පර 4යි දිවේ තියෙන්නේ. ඒ 4ට තමයි අපි රස අයලුණු ඕන මිරිස් ඕන මේ විදිහට අපි මහා නාටකමක් නටන්නේ. කයර පහසත් ඒ විදිහට. මනසේ ආරමුණුත් ඒ විදිහට. මේ ක්‍රියාව තේරුණ කෙනෙකුට අය දුවන්න තනක්. අඟුල් මාල මම නතර වෙලා ඉන්නේ උඹනේ ඔය දුවන්නේ.
කියන්නේ සතර ඉරියව් හරහා මේ සතර ඉරියව් තුල මේ අවබෝධ කරගන්න නැතුව මම ආයනින් වෙලා අවිද්‍යාවෙන් බැඳලා මේ මම කරනවා කියලා ඒ තුල විඳීමක් හොයමින් දඟලනවා හැබැයි විඳවන අඟුල්මාල මම ඔය නතර කරලා උමත් නතර කරපන් අඟුල්මාලට වැටුණා සංසාරේ අනන්ත කාලයක් පිරු පාරමී බලයෙන් මොකද්ද මේ නතර වෙන්න කියලා බුදු කෙනෙක් නතර වෙන්න කිව්වහම එහෙම නිකම් වචනයක් කියන්නේ නැහැ කියන්නේ තේරෙන කෙනෙකුට එහි අර්ථය දැකලා ඒක තමයි ස්වභාවය. හැබැයි කෙලස් වලින් ඉන්න පිරිස මොකද කරන්නේ? එහෙම නෙවෙයි. ඔක දුටුගැමුණු රජුරවන්ට වුණානේ. දුටුගැමුණු රජුරෝ එක වෙලාවක දාන දෙනවනේ ගොඩක්. නාග කන්‍යාවන් ගෙන්නලා දාන දෙයි. නාග කන්‍යාවන්ට වෙස්මවා ගන්න පුළුවන්. නාගයෝ විතර නෙවෙයි නාග කන්‍යාවෝ නාගයෝ. ඉතින් යාලා මිනිස් වෙස් මවාගෙන තමයි එන්නේ මනුලොවට. අදත් ඔය රුවන්වැලි අභියස නාග ලෝකෙට සම්බන්ධතාවක් තියෙනවා. නාගයෝ කෙනින් මතුවෙනවා. නාගයෝ කිව්වහම අර අපි හිතන්නේ අර හුඹහෙන් මතුවෙන නාගයෝ කියලා. එහෙම නෙවෙයි. මනුස්ස වෙස් මවාගෙන තමයි මතුවෙන්නේ. එස් ගන්න පුළුවන්. ඇවිල්ලා මහා සෑය වන්දනා කරලා යනවා මේ මිනිස්සු වගේ. බොහෝම ලස්සනයි. දැක්කම අඳුර ගන්න පුළුවන් දන්න. නොදන්න කටින්ට නම් එහෙම අඳුරන්න බෑ. එතකොට පින්වත්නි දුර්ගම් රජුරෝ එහෙම දානයක් දෙනකොට මේ නාගයෝ නාග කන්‍යාවෝ මේ දානි සම්බන්ධ වෙලා ඉනකොට දුර්ගම් රජුරෝ මේක මොකද ආගන්තුක සත්කාරනේ දානි බෙද යනකොට නාග කන්‍යාවගේ කකුල පෑගුවා. වැරදිලා තමයි කකුල පෑගුනේ. මේ නාග කන්‍යාව හිතුවා රජතුමා මේ රාග හිතකින් කකුල පෑගුවා. සංඥාවක් තමයි දුන්නේ මේ දානෙන් පස්සේ යන්න එපා ඉන්න කියලා සංඥාවක් තමයි දුන්නේ කියලා එයා හිතාගත්තා. ඊට පස්සේ බලනවා ඔක්කොම නාගයෝ නාග කන්‍යාවෝ දානෙන් ගියා. හැබැයි එක නාග කන්‍යාවක් ඉන්නවා. රජතුමා මොකද කියලා. එතකොට කියනවා ඇයි ඔබ ආහාර බෙදාගෙන යනකොට කකුල පාගලා ඉංගියක් දුන්නේ නතර වෙන්න කියලා. අන්න එයා හිතුවේ වැරදිවට දැන් මේ රජතුමා කෙරේ ආලයක් හිතලා. රජතුමා හැම ආලයක් හිතුවා කියලා තමයි එයා හිතුවේ. අන්න වරදවා ගත්තා. රජතුමා හැම නෑ මම එහෙම හිතුවේ නෑ මං කකුල පෑදුවෙත් නෑ. එහෙම අදහසක් නෑ කියලා කිව්වා. දැන් ගොඩක් කරන්නේ එහෙමනේ කකුල පාගන්නේ කියලා. එහෙම එකක් නෑ කියලා කිව්වා. කියනකොට ඇති වුණා වෛරය. වෛරයක් ඇති වෙලා මොකද කරන්නේ? ගන්නවා පාලි. මට මේ ඉන්න කියලා වෙලා අඬලා මට මේ ඉන්න කියලා වෙලා දැන් එහෙම කරේ නැල්ලු. මේ බොරු කියන කෙනෙක් නෙමෙයි මහරජා කියලා දොස් කියලා අවසානයේ ගන්නවා පාලි කියලා. අර නාග කන්‍යාව දෂ්ට කරා. අවස්ථා කීපයකම දෂ්ට කළා. රාජ වෛද්‍යවරු සුවපත් කළා. අන්තිමේදී මේ නාග කන්‍යාව මොකද කරන්නේ? කුමාරිකාවගේ වේශයක් අරගෙන ගිහිල්ලා රාජ්‍ය වෛද්‍යවරයාගෙන් අහනවා නයි දෂ්ට කරනකොට විස නගින කලාව මොකද්ද? කිසිම බෙහෙතක් කරන්න බැරි විස කලාව මොකක්ද? ඉතින් මේ රාජකුමාරිකාවක් කියලා රාජ්‍ය වෛද්‍යවරයා ප්‍රකාශ කරා. මේක හිතේ තියාගෙන වෛරයෙන් දැන් අර පලිය ගන්නනේ තියෙන්නේ. ඇයි? කාම සේවනයේට නතර වෙන්න කියලා. එතකොට මෙයා රාගින් මත් වෙලා ඉන්නේ. එතකොට ඒක ප්‍රතික්ෂේප කරා පස්සේ කියලා වෛරයක් ඇති කරා. චින්ත මානවිකාවත් ওই වගේමයි බිහි වුනේ. එතකොට අවසානයේදී මොකද අර විස කලාව නගින වෙලාවටම හරියට දස්ත කළා. ඊට පස්සේ තමයි
ප්‍රතිකාර කරගන්න බැරුව හදිසියෙම කාලය ආත්මා කරනවා. මහා සෑයවත් හදලා ඉවර කරගන්න බැරි වුණා. අන බලන්න පින්වත්නි වරදවා ගැනීම සත්පුජ්‍යල ආත්ම භාව සංඥාවෙන් ගැනීම තෘෂ්ණාවෙන් ගත්තට පස්සේ යාට එතෙන් එහාට ලෝකයක් නෑ. එයා හිතන්නේ ඒක තමයි සාධාරණ. මේ රජා මරන්න ඕනේ. ඇයි මේ මුලා කරපු රජා. හැබැයි එහෙම එකක්. ඕන් ඔය වගේ මේ ලෝකෙ මිනිස්සු වරදවා අරගෙන මොන තරම් වැරදි වැඩ කරනවද ජීවිත හානි කරනවද වරදවා අරගෙන හරියට අර්ථය තේරෙන්නේ නැහැ යථාර්ථය තේරෙන්නේ නැහැ ඇත්ත තේරෙන්නේ නැහැ. ඉතින් ඕක විතරක් නෙවෙයි මේ ලෝකේ හැම කෙනාම ඉන්නේ වරද තුල මුලාව තුල අසත්‍ය තුල තමයි ඉන්නේ. ඒ හින්දා මේ හැම කෙනාම මම කියන දුරග්‍රහණින් උපාදානෙ මම හිත ගන්නවා මම ඇවිදිනවා මම කතා කරනවා මම නිදනවා මම ආයෙත් මේවා කරන්නේ. මේ ලෝකේ හැම සත්‍යයම පුරා කුඹියා පාවයි කියන මුලාවක ඉන්නේ මම ආයනයක්. තථාගතයන් වහන්සේ ඔය මම ආයනේ සිහියෙන් නුවණින් සමාදෙසම එබිලා බලන්න. එහිපස්සිකෝ ඇවිල්ලා බලන්න. කොහෙටද ඇවිල්ලා බලන්න? පන්සලටද? නෑ. එහෙනම් තමා තුලට අර ලින්දක් අපි ගැඹුරු ලින්දකට එබිලා බලනවා වගේ සිහියෙන් නුවණින් සමාදෙස ඇහෙන් නෙවෙයි Taman දිහා බලන්න කියන්නේ. සිහියෙන් නුවණින් Taman දෙස එබී බලන්න. එතකොට පේනවා පිච්චි පිච්චි Tamanගේ හිතේ පහළවන්නා වූ සිතුවිලි. බලන්න රාගය ආදී ගින්න ආවට පස්සේ ඇතුලෙන් පිච්චෙනවනේ. අපිට ඒ පිච්චිල්ල තේරෙන්නේ නැහැ. කොච්චරද කියනවා නම් අතීතේ ලංකාද්වීපේ එක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන රජකෙදරට රජ්ජුරුව අන්තఃපුර කාන්තාවන් එක්ක බණ අහනවා ඉස්සරහින්. මොකද රජකෙදරනේ බණ කියන්නේ. රජතුමා මොකද කරන්නේ? එවකට ලංකාවේ ඉන්න ලස්සනම ස්ත්‍රීන් ටික තමන්ගේ බිරිඳ ඇවුරු කරලා 510 හිටියනේ. ඉතින් දැන් මේ ඉන්න තරුණ කාන්තාවෝ ඉන්නේ රජතුමාගේ අන්තఃපුරේ හිටියට ඉන්නේ රාග ගින්නෙන්. මොකද රජතුමාගේ ස්පර්ශය ලබන්න සමහර විට මාස ගණන් ඉන්න වෙනවා. ඒ නිසා රාග ගින්නෙන් මත් වෙලා ඉන්නේ මේ අන්තఃපුර කාන්තාව. ඉතින් මෙහෙම ඉන්න වෙලාවක තමයි අර ධර්ම දේශනාව ස්වාමින් වහන්සේ දේශනා කරා. තරුණ ස්වාමින් වහන්සේ නම දේශනා කරනකොට අර ඉදිරියේ හිටපු රජතුමාගේ අන්තఃපුර බිසවක් බොහෝම ලස්සනයි. අර ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරනකොට අර කාන්තාව දැකලා බණ අතරම ඇතුලෙන් ගිනි ගන්න පටන් ගත්තා. රාගය ඇති වුණා භික්ෂුන් වහන්සේ. ඊට පස්සේ අර කුමාරිකාවටත් මොකද උනේ? අර භික්ෂුන් වහන්සේ දැකලා ඇතුලෙන් රාග ගින්නෙන් දැවෙන්න පටන් ගත්තා. කොච්චරද කියනවනම් පින්වත්නි මේ දෙදෙනාගේම රාග ගින්න උස්සන්න වෙලා දෙදෙනාගේම හදවත එවෙලේ පුපුරලා ලය පැරිලා ස්වාමීන් වහන්සේ ධර්මාසනයේදී අපවත් වුණා. අර රාජ කුමාරික නැත්නම් ඒ රජ බිරිඳ එතනම ලය පැලිලා මේ අන්න බලන්න ගින්න රාග ගින්න. මේ ගින්නේ ස්වභාවය අපිට තේරෙන්නේ නැහැ. මේ රාග ගින්න ආවට පස්සේ පිස්සෙක් වගේ ඒ රාගික හැඟීම් සම්පූර්ණ කරගන්න නොඑක ආකාරයේ ක්‍රියාකාරකම් කරනවා. මේ කය මෙහෙවනවා අර හිතේ ඇති වුණා වූ ගින්න නිවා ගන්න. හැබැයි ඒක නිවෙන්නේ නැහැ. මොකද සිතුවිලිනේ. ඒ සිතුවිලි පාලනය නොකරොත් ඒ සිතුවිලි එන්න ඒ සිතුවිලි තුල හැසිරෙන්න ගින්නකට දර දාන්න ගින්න වැඩි වෙනවා වගේ මේ රාගාදී සිතුවිලි තුල හැසිරෙන්න මේක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ අන්තිමේදී අපි හිතනවා මේක දැන් ඊට පස්සේ මේ ගින්න තුල වැඩි වෙනවා වය වෘද්ධ වෙනවා ඊට පස්සේ ශරීරයක් දිරා ගිහිල්ලා
හැබැයි අර සිතුවිලි ගිනි ගැනීම වැඩි සමහර විට වයෝවෘද්ධ වෙනකොට ඒ ගින්න වැඩි නිසා ඒ ගින්න වැඩි නිසාම ඊට පස්සේ තරහ යනවා. ඇයි? සපේන්නේ කන ඇහෙන්නේ ශක්තිය නැහැ වාරුනේ එතකොට තමා කෙරෙහි ලොකු පටිඝයකුත් ඇති වෙනවා වයෝවෘද්ධ වෙනකොට. හැබැයි මේ සිතුවිලි හරියට දැක්කොත් ඒ සිතුවිලි හට ගන්නකොටම ඔන්න ගින්නක් ඇති වෙනවා. ඒ Tamante ඒ ගින්න එනකොට මම දැන් මේ ගින්නෙන් පිච්චෙනවා කියලා දැක්කොත් ඒ සිතුවිලි දැකීම සහ ඒ තුලින් ක්‍රියාකාරකම් කිරීම දෙක. එයා ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ඔස්සේ ක්‍රියාවක් කරන්න එනකොට ඒ ක්‍රියාකාරකමට එයා යන්න දෙන්නේ එතරම් නතර වෙනවා. යන්නේ නේ. ওই විදිහට එයා දකිනවා මේ ක්‍රියාකාරකම් කරන්න කෙනෙක් නෑ කියලා. ඒතර ප්‍රඥාවෙන් සියල්ල යට කරන්න පුළුවන්, කෙලෙස් දුරු කරන්න පුළුවන්. අපිට ඒ නුවණ නැති එක තමයි පින්වත්නි තියෙන ප්‍රශ්නේ. එතකොට මෙන්න මේ විදිහට ඇවිදිනකොට සිතින් උපන් වායෝ ධාතුව නිසා මේ මාංශකය ක්‍රියාත්මක කරනවා. ඒක තමයි ඇවිදිනවා කියන්නේ. ඒ සිත නිසාම සිතින් අපි මේ හිතගෙන ඉන්නේ. හිතගෙන ඉන්නකොට අර හිතින් ඇති කරන වායෝ ධාතුව කකුල් දෙකට යවලා කකුල් දෙක හිර කරලා තියාගෙන. දැන් නිින්ද යනකොට මොකද වෙන්නේ? කඩා වැටෙනවා. ඒ කියන්නේ අර වායෝ හිත භවාංග පතණය වෙනකොට හිත භවාංග ගත වෙනකොට නිින්ද කියන්නේ හිත භවාංග ගත වෙනවා. මේ බාහිර ద్వාරත් එක්ක සම්බන්ධයක නවතින. එතකොට හිත භවාංග ගත වෙනකොට මොකද වෙන්නේ? වායෝ ධාතුවක් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? බෙල්ල කඩා වැටෙනවා. ශරීරය පහත් වෙනවා. එතකොට පින්වත්නි මේ සිත තුලින් සිතින්ම තමයි මේ කය නැගිටලා. සිතින්ම තමයි මේ කය ඇවිද්දවන්නේ. මේ කය නිදාගන්නේ. ඒ කියන්නේ අපිට නිදා ගන්නවා කියලා කියන්නේ භවාංගගත වීම. හිත භවාංගගත වුණාම සිතුවිලි ක්‍රියාත්මක නැති හින්දා අර දණ්ඩක් වගේ දිගහැරලා තිබ්බහම කය පවතිනවා. ඊට කය කඩා වැටෙන්න දෙයක් නැහැ නේ දණ්ඩක් වගේ දිගා කරලානේ. හැබැයි හිතගෙන එහෙම හිත භවංගගත වුණොත් එතනම පෙළෙනවා. ඇවිදීමත් ඒ වගේමයි සිතින්මයි කරන්නේ. එතකොට යෝගාවචරය දකින්නවා මේ මම නෙවෙයි සිතුවිලි උපදිනවා. ඒ සිතුවිලි ඔස්සේ වායෝ ධාතුව හට ගන්නවා. ඒ ඔස්සේ හිත ගැනීම, ඉඳ ගැනීම, නිදා ගැනීම කියන ක්‍රියාව වෙනවා කියලා ආන්ගේ උත්සමය දකින්නවා භාවනාව තුළින්. දැන් ඔයත් උනත් මේ කියා දුන්න ධර්ම දේශනාව නැවත නැවත හරි අහලා මේ කිව්ව අවබෝධය ලබාගෙන මේ විදිහට භාවනා කරන්න. ඊළඟට පෙන්නනවා ඒ භාවනාවෙම ඉති අජත්තං වා කායේ කායानुපස්සී විහෙරති. තමන්ගේ ශරීරෙහි ශරීරය අනුව බලමින් වාසය කරනවා. ඒ කියන්නේ තමන් හතර ඉරියව් පවත්වනකොට ඒ තමාගේ ඒ හතර ඉරියව් දකින්න ඕන. බහිද්ධාවාකායේ කායानुපස්සී විහෙරති කියන අනුන් සතර ඉරියව් පවත්වනකොට ඒ අනුන්ගේ සතර ඉරියව් ස්වභාවය අපි දකින්න ඕන. ඒ කියන්නේ තමන් විතරක් නෙවෙයි. අනුන් ඉඳගෙන ඉඳී අපි ඒ පිටකට්ටි දැකලා ඉඳගෙන ඉන්නවා කියලා හිතන්න. පිටකට්ටි ඇවිදිනකොට ඇවිදිනවා කියලා හිතන්න. ඉඳගෙන ඉන්නවා නිදාගෙන ඉන්නවා කියලා අපි ඒලා දැකලා හිතන්න. එතකොට ඒලා හිත ගන්නවා කියලා කියන්නේ මොකක්ද? එයාලගේ සිතේ හට ගන්නා වූ සිත අනුව සිතෙන් උපදින වායු ධාතුවට අනුව චෝපන කාය ක්‍රියාත්මක වෙන කාය විඤ්ඤාප්තිය ඇති වෙනවා. එතකොට තමයි ඇවිදින්නේ, ඉඳ ගන්න, හිට ගන්න කියලා අනුන් පිළිබඳවත් අපි දකිනවා. තමන්ගේ අනුන්ගේ දෙපස පිළිබඳව දකින්න. එතකොට මෙතන තියෙන ක්‍රියාවක් විතරයි. ඇත්තරම ක්‍රියාවක් මෙතන තියෙන්නේ. වහිනවා කියන්නේ ක්‍රියාවක්. සූර්යා උදා වෙනවා කියන්නේ ක්‍රියාවක්. බැස යනවා කියන්නේ ක්‍රියාවක්. සුළං හමනවා කියන්නේ ක්‍රියාවක්. යාන වාහන යනවා කියන්නේ ක්‍රියාවල්. ගස් මේ ගහක් වැඩෙනවා කියන්නේ ක්‍රියාවල්. තේරම ක්‍රියාවන් විතරයි. මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ක්‍රියාවක්. කතා කරනවා කියන්නේ ක්‍රියාවක්. අතපය හොල්ලනවා කියන්නේ ක්‍රියාවක්. ඇවිදිනවා කියන්නේ ක්‍රියාවක්. ඇහැට පේනවා කියන්නේ ක්‍රියාවක්. කනට ඇහෙනවා කියන්නේ ක්‍රියාවක්. නහයට ගඳ සුවඳ දැනෙනවා කියන්නේ ක්‍රියාවක්. දිවට රස දැනෙනවා කියන්නේ ක්‍රියාවක්. මනස මතක් වෙනවා කියන්නේ ක්‍රියාවක්. සියල්ල ක්‍රියාවක්. එතකොට දකින්න මෙන්න මෙතන අත්තිකායෝ තිවා 50 සති.
ක්‍රියාකයක් විතරක් තියෙනවා. ඒ ක්‍රියාකය තුල සත්පුද්ගල භාවයක් නැහැ. ඒ මොහොතේ හේතුන් නිසා හටගෙන නැති වෙනවා. එතකොට එයා තව දකිනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ ක්‍රියාවන්ගේ හට ගැනීම දකින්න කොහොමද ක්‍රියාවන් හටගන්නේ? ඉඳ ගැනීම, හිට ගැනීම, ඇවිදීම, නිදා ගැනීම කියන ක්‍රියාවන් කොහොමද හටගන්නේ? හටගන්නේ සිතුවිලි පහළ වෙනවා. සිතත් සිතුවිලිත් ඇති වෙනවා. ඒ නිසා හටගන්නා වූ වායෝ ධාතුව නිසා හිට ගැනීම ක්‍රියාව, ඉඳ ගැනීම ක්‍රියාව, නිදා ගැනීම ක්‍රියාව, ඇවිදීම ක්‍රියාව කියන දේ වෙනවා. ඊළඟ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ ආකාරයෙන්ම හිතත් විරුද්ධ වෙනවා. කකුල ඔසවනකොට තිබ්බ හිත නෙවෙයි ගෙනියනකොට තියෙන්නේ. ඒ සිත නෙවෙයි තබනකොට තියෙන්නේ. ඉඳගෙන ඉන්නකොට තිබ්බ හිත නෙවෙයි හිත ගන්නකොට තියෙන්නේ. අන්න එතකොට ඒ සිතත් නිරුද්ධ වෙනවා. රූප එතන හට ගන්න වායෝ ධාතුවත් නිරුද්ධ වෙනවා. ඒ ක්‍රියාවත් නිරුද්ධ වෙනවා. ඒක අපි දකින්න ඕනේ. අන්න එතකොට හට ගැනීම බිඳීම දෙකම දකින්න. ඒ කියන්නේ අනිත්‍ය. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හට ගැනීම දකින්නවා, නැතිවීම දකින්නවා, හට ගැනීම නැතිවීම දෙක එකට දකින්න. මේ විදිහට දකිමින් මේක දවසින් දෙකෙන් මේ කියන අවබෝධය නෑ පින්වත්. සමහර විට මේ ඇත්තන්න මේක මාස ගණන් අවුරුදු ගණන් පුහුණු කරන්න. අපි මේ වෙනකොටත් පින්වත් තවත් පුහුණු කරනවා. 2005 පැවිදි වෙලා දැන් මේ 2021 වෙනකම් තවත් ප්‍රගුණ කරනවා. පින්ඩ පාත යනකොට කකුල බිම තියනකොට කකුල ඔසවනකොට මේ සිහිය විශේෂයෙන්ම බොහොම ප්‍රිය ක්‍රියාකාරකමක් තමයි මේ ජීවිතේ මම පින්ඩ පාතය. ඇයි ඒ තුලින් මේ භාවනාව හොඳට වඩා ගන්න පුළුවන්. ඊට එහාට ගිහිල්ලා දුටුවම් පහදවනවා. ඊටත් එහාට කවදාවත් දානයක් දෙන්නේ නැති කෙනෙකුට දානයක් පවා දෙන්න ලැබෙනවා. අපි දන්නවා මේ ගම් වල වුණත් පන්සලට එන්නේ යන්නේ නැති කවදාවත් දානි දෙන්නේ නැති මිනිස්සු. හාමුදුරුවෝ දැක්කට එයාලට හාමුදුරුවෝගේ වටිනාකමකුත් නැහැ මොකක්වත් නැහැ. හැබැයි ගියක් ඉස්සරහට ගියාට පස්සේ අකමැත්තෙන් හරි මුලින් දෙන්න වෙනවා. එහෙම තමයි බුද්ධ කාලේ වුණත් මුලින් අකමැත්තෙන් දීලා පසුව කැමැති වෙලා රහත් වෙච්ච පිරිසක්. පින නැතුව නෙවෙයි නැත්තම් මිනිස්සෙක් වෙන්නේ නැහනේ. සමාජයෙන් එකතු කරගත්තා වූ වැරදි අවබෝධ ටික ඔළුවේ පුරවගෙන ඉන්න හින්දා තමයි සමහර විට ඒ පැත්තට හිත නැමෙන්නේ. හැබැයි අර විදියට අකමැත්තෙන් හරි මුලින් දීලා එහෙම දින කීපයක් දෙනකොට එයාගේ ඇතුළෙන් අභ්‍යන්තරයෙන් මේ චේතනාවන් වෙනස් වෙනවා. කුසල මාර්ගයට හිතේනවා. ආන් ඒකයි බහුජන හිතාය බහුජන සුඛාය කියලා. මේ පිණ්ඩපාතේ කියන එක බොහෝ දෙනාට හිත සැප පිණිස පවතින දෙයක්. ඉතින් භික්ෂුවටත් යමක් ලැබෙනවා. මොකද්ද? මේ සිහියෙන් නුවණින් තමයි භාවනාව තමයි යන්නේ. ඒතර භික්ෂුව ජීවිතේ උතුම් අර්ථය හොයාගන්නවා. දුටුවම් පහදවනවා. භික්ෂුවගේ ගුණ පිරනවා. ඊළඟ එක තමයි දන් නොදෙන පිරිස දන් දෙන්න පටන් ගන්නවා. දන් දෙන පිරිස තව වැඩි කරගන්නවා. ඒතර තමන්ට අනුව දෙපසටම මහා අර්ථයක් හේතුනේ. එතකොට දැන් පිණපාත වඩින වෙලාවේ කොහොමන් නෙත් දෙක බබයක් පමණ තමයි ඉදිරියෙන් ඇස් දෙක තියාගන්නේ වාට පිට බැලෙන්නේ. පාත්‍රය අතට අරගෙන නිසා සිහියෙන් පාත්‍රය අල්ල ගන්නවා වෙන ක්‍රියාකාරකම් කරන්න බෑ. එතකොට එතන හොඳට භික්ෂුවගේ සංඥා වෙලා තියෙනවා. ඉතින් ගිහියන්ට ওই වාසනාව නැහැ. අඩුම ගානේ උදැල්ල කරේ තියන කුඹුරට යනකොටවත් ඒ සිහිය පවත්තන්න. ඇයි මනස වික්ෂිප්තයි අකුසලයටමයි හිත යන්නේ. ඒකයි පැවිද්දා කියන තැන නිර්වාණ මාර්ගයට යන්න හරි පහසුයි. අනුන්ටත් පිංකෙතක් වෙනවා. එතකොට පින්වත්නි මේ විදිහට සතර ක්‍රියාව තුළම ඇති වෙන නැති වෙන ස්වභාවය අනිත්‍ය ස්වභාවය ඉපදෙන මැරෙන ස්වභාවය දකිමින් භාවනා කරගෙන යනකොට අත්තිකායෝති වාපනස්ස සති ඇති වෙන නැති වෙන ශරීරයක් පමණක් සත්පුජ්‍යල භාවයකින් තොර ක්‍රියාවක් පමණක් මෙතන තමන්ගේ අනුන්ගේ ක්‍රියාවක් විතරක් කියන සිහියක් ඇති වෙනවා.
මෙතන ක්‍රියාකාරයක් විතරක් ක්‍රියාවක් විතරක් සත්‍යයක් නෑ පුජ්‍යලයක් නෑ කරන්නෙක් නෑ ක්‍රියාවක් විතරයි ආන්ගේ ඇතිවෙන්නා වූ සිහිය අතිකායෝති වාපනස්ස සතිය ඇතිවෙන්නා වූ සිහිය ක්‍රියාකාරයක් විතරක් තියෙනවා කියලා ඇති වෙන සිහිය මොකද වෙන්නේ යාව දේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච හැම කල්හිම යාව දේව ඥානමත්තාය නුවණේ වැඩිම පිණිස ඥානයේ වැඩිම පිණිස පටිසතිමත්තාය සිහිය වැඩිම පිණිස අනිසිතෝච විහෙරති කිසිම මේ ක්‍රියාවන්ගේ හතර ඉරියව්වේ කිසිම ක්‍රියාවකට ඇලෙන්නේ අනුන්ගේ ක්‍රියාවකට ඇලෙන්නේ නැහැ අනිසිතෝච විහෙරති කියන්නේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා අංගුත්තර නිකායේ ප්‍රථම සූත්‍රයේදී මහණු තවත් බොහෝ සූත්‍රවලත් මහණෙනි පුරුෂයාගේ සිත ගැනීම ස්ත්‍රියගේ සිත් ගන්නවා පුරුෂයාගේ ඇවිදීම ස්ත්‍රියගේ සිත් ගන්නවා පුරුෂයාගේ නිදා ගැනීම ස්ත්‍රියගේ සිත් ගන්නවා ඊළඟට පුරුෂයාගේ සිටගෙන ඉඳීම ස්ත්‍රියගේ සිත් ගන්නවා ඒ වගේම ස්ත්‍රියගේ ඇවිදීම පුරුෂයාගේ සිත් ගන්නවා ස්ත්‍රියගේ හිටගෙන ඉඳීම පුරුෂයාගේ සිත් ගන්නවා ස්ත්‍රියගේ ඉඳගෙන ඉඳීම පුරුෂයාගේ සිත් ගන්නවා ස්ත්‍රියගේ නිදා ගැනීම පුරුෂයාගේ සිත් ගන්නවා ඒ කියන්නේ අනුන්ගේ ක්‍රියාවටත් ඇලෙනවා හැබැයි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මෙකී ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියන එක දැනගත්තොත් ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ හෝ අන්‍ය ක්‍රියාවට ඇලෙනව නෙවෙයි ඒ ක්‍රියාව දකින්න දැන් අම්මෙක් තමන්ගේ දරුවා ඉපදුනායින් පස්සේ ඒ දරුවා මුලින් ධන ගානකට හරි සතුටු වෙනවා බඩ ගානකට සතුටු වෙනවා ඊළඟට අම්මා තාත්තා මොකද කරන්නේ තමන්ගේ දරුවගේ ඉහිලි දෙක ගාවින් තදින් අල්ලගෙන තමන්ගේ කකුල් දෙක උඩ දරුවගේ කකුල් දෙක තියාගෙන තමන් කකුල ඔසවලා බිම තියනවා එතකොට 7යි කිය අරගෙන එනවා එහෙම අරගෙන ගිහිල්ලා පුරුදු කරනවා ඇවිදින්න පුරුදු කරනවා ඊට පස්සේ අපෑරලා තනියම ඇවිද්දවනවා වැටෙනවා ඉතින් ඔන්න එක වෙලාවක කොහොම හරි කය කෙලින් කරලා අම්මා ගාවට දුවගෙන යනවා hina වෙලා අර අම්මට ඉතින් පුදුමාකාර සන්තෝෂ රජකම ලැබුවා වගේ සන්තෝෂය හැබැයි ඒ අම්මා තුල වැඩුණේ මොහොතක් පාසා චිත්තඅභ්‍යන්තරේ ලෝභය හැබැයි ඒ අම්මාට තේරුන්නේ ඒ අම්මට නුවණ නැහැනේ අන්න මෝහයෙන් එල්ලිලා ඉන්නේ හැබැයි මෙතනත් වෙන්නේ මොකද්ද සිතක් ඇති වෙලා වායෝ ධාතුව ක්‍රියාත්මක වෙලා මේ ඇවිදිනවා කියන එක වෙන මෙතන දරුවෙක්වත් සත්පුජ්‍යල භාවයක්වත් නැහැ කියලා ඒ ගැඹුරු නුවණින් විපස්සනාවෙන් දකින්ට අවබෝධ නෑ අය අර සෙනෙහස ලෝභය කියන එක ඇට මිදුළු දක්වාම කා වැදිලා තියෙනවා ඔය ලෝභෙන් අම්මලා ඉඳලා තාත්තලා ඉඳලා කිස්පති මැරෙලා නැහැ එකතු කරන්නේ අර ලෝභය විතරයි දරුවෝ ගැනමයි හිතන්නේ වෙන මොකුත් නැහැ හිත ඒ ඔස්සේම යනවා බිරිඳ ගැන හිතන්නේ ස්වාමියා ගැන හිතන්නේ බැරි වෙලාවත් එහෙම ස්වාමියා මහාන වෙන්න යනවා කියලා කිව්වොත් දෙන්නේ ඇයි අර ඇතුලේ තියෙන ලෝභය එනවා උඩට එහෙමනම් පින්වත් මේ ලෝකේ හැම සත්වයාම අසරණයි මීට වඩා අසරණයි මුස්ලිම් මිනිස්සු ඇයි මේ වගේ දෙයක් කනටවත් ඇහෙන්නේ අන්‍ය ආගමිකයෝ අපිට මෙහෙම හරි ඇහෙනවා ඒ මහා පිනට එහෙමනම් පින්වත්නි මෙන්න මේ විදිහට ඒකේනාගේ හිත අනිශ්චිතව විහෙරති මේ කිසිම දෙයක් කෙරෙහි ඇලෙන්නේ නැහැ. ස්ත්‍රියගේ වුණත් පුරුෂයාගේ වුණත් දරුවගේ වුණත් අම්මා තාත්තගේ වුණත් සෑම ක්‍රියාවක් විතරක් කියලා දකින්න. නචකින්ච ලෝකේ උපාදීයති ක්‍රියාව නම් වූ ලෝකයෙහි රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ ලෝකෙහි ධාතු ලෝකේ ආයතන ලෝකෙහි
කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ, ඒකෝකාරික ලෝකේ, චතුෝකාරික ලෝකේ, පංචෝකාරික ලෝකේ නෝපාදීයති උපාදාන වශයෙන් ගන්න ඇලෙන්නේ. ඒකෝර මේ ලෝකයේ කිසිම දෙයක් කෙරෙහි ඇලෙන්නේ නැහැ. නොඇලී වාසය කරනවා. ඒ කියන්නේ ලෝකෝත්තරත්වයේ තුල හිතපත් වෙනවා. අවසානයේදී ඒ උත්තරමයෝ මේ භාවනා මාර්ගයෙන් සසරෙන් එතර වෙලා නිවන් පුරයට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා සඳහන් කළා. ඉතින් ඔය හැමදෙනාට මේ සතර ඉරියව් පිළිබඳව සිහිය පවත්වමින් මේ කිව්ව ගැඹුරු ධර්මතාවයන් දකින්න හැමදෙනාම උනන්දු වෙන හැටියට මතක් කරනවා. මේක භාවනාවක් වශයෙන් කරන්න නෙවෙයි, සෑම ක්‍රියාවක් තුළම දකින්න පුළුවන්. ඒ හැම ක්‍රියාවක්ම අපි පවත්වනවානේ. සාමාන්‍යයෙන් අපි හිතන්නේ භාවනා කරනවා කිව්වහම ඒකට වෙන් වෙලා ඉන්න එක. එහෙම වෙන් වෙලා කරන භාවනා තියෙනවා. මේවා හැම මොහොතකම ජීවිතේ කරන දකින්න භාවනාව. දකින්න ඕන. නිවන් මඟ යන කෙනාට වෙලාවක් නැහැ. ඒ කෙනා රාත්‍රී වුණත්, දහවල වුණත්, උදේ වුණත් හැම මොහොතකම මේ සිහියෙන් ඉන්නේ. අපිට මේ තැනට හිත හදාගන්න ටිකක් අමාරුයි. මාසයක් දෙකක් ඇයි. හිත හැදුනාට පස්සේ නිකම්ම ඒ දේ වෙනවා. දැන් අපිට මතකයි අපි පොඩි කාලේ පැවිදි වෙන්න කලින් අපේ ලොකු හාමුදුරුවෝ වැඩ හිටපු පන්සලට දින 7ක් ගිහිල්ලා හිටියා. ඉතින් ලොකු හාමුදුරුවෝ භාවනා වැඩසටහන් වලට යනවා. තව ලොකු හාමුදුරුවෝගේ දෙවනි වගේ ගෝලෙක් හිටියා. ඒ උන්වහන්සේ අපිට මේ ධර්ම කියා දෙනවා. අපි ඒ ධර්මය අහලා ඒ විදිහට භාවනා කරනවා. ඊට පස්සේ දානේ වළඳනකොට උන්වහන්සේ අපිට කියලා දුන්නා මේ විදිහට ප්‍රතිවේක්ෂා කරන්න. අර දින ටික ඉවර කරලා ගෙදර ගියාට පස්සේ අම්මා බත් පිඟාන බෙදලා දුන්නත් සග්ගාලා හිත යන්නේ අතෙන්ට අම්මා දුන්න බත් ටික කන්නත් කලින් ප්‍රතිවේක්ෂා කරලා තමයි කන්නේ. ඒ මොකද අර දින 7ක් තිස්සේ පුරුදු කරපු එක ඊට පස්සේ ගෙදෙට්ට ගියත් ඒ පුරුද්ද අත්හරින්න. ඒ පුරුද්ද එහෙම්ම ගෙන ආපු හින්දා දැන් පැවිදි වෙලත් අර එදා පළවෙනි දවසේ පුරුදු කරපු එක තමයි අදත් හිතන්නේ දානෙ ටික අතට ගන්න. උන්වහන්සේ අපිට කියලා දුන්නේ ගොඩාක් ප්‍රතිවේක්ෂා කරන්න අමාරු නම් මුලින් හිතන ක්‍රමයකුත් කිව්වා ඊළඟට බත් කටක් ගන්න හිතන ක්‍රමයක් කියලා. බත් කටක් කනකොට හිතන්න කිව්වා මේ බත් ටික නිවන් දකින්නකම් කය පවත්ත ගන්න එක. වෙන මොකටවත් මේක ක්‍රීඩා කරන්න, ලස්සන කරන්න, තරක කරගන්න මේක නිවන් දකින්නකම් මේ කය තියාගන්න ඕනේ. ඒතොර මේ කය මේ බත් ටික කන්නේ මේ කය තියාගන්න මොකටද? නිවන් දකින්න විතරයි. එතනින් එහා මේ කයෙන් ඇති වැඩක් නැහැ. ගිහිව භාවනා කරලා ඉතින් දැන් ගෙදර ගිහිල්ලා අම්මා බත් ටික බෙදලා දෙනකොටත් හිතට මේ බත් ටික නිවන් දකින්න මේ බත් කට කන්නේ නිවන් දකින්නකම් කය පවත්වගෙන නෑ. මේ කය විනාශ වුණොත් නිවන් දකින්න. එතකොට නිවන් දකින්න ගුණේ පුරා ගන්න විතරයි මේ කය. අද වුණත් පින්වත්නි දානේ ටික වළඳනකොට ඒක තමයි හිතේ. අර එදා පුරුදු කරගත්ත පුරුදු කිරීම. ඒක ඊට පස්සේ අමුතුවෙන් කරන්ට කියලා අපි වෙනම කාලයක් වුණ කරලා ඒකට යන්න ඕනේ. ඒක එහෙම වෙනවා. කුඩා කාලේ යම් කිසි දෙයක් මනසට වැටුනොත් ඒක මුළු ජීවිත කාලෙම යනවා. දැන් බොහෝ කෙලස් පිරිච්ච කෙනෙකුට එකපාරට මේ ස්වභාව ගොඩනගා ගන්න බෑ. කොහොම නමුත් ඔබ සියලු දෙනාම මේ විදිහට මේ ඉරියාපත භාවනාවන් හතර ඉරියව් පිළිබඳ සතිය පවත්වන භාවනාව මේ කියා දුන්න ආකාරයට හැමදෙනාම කරන්ට වීරිය වඩා ගනිත්වා කියලා සිහිපත් කරනවා. දැන් සතර සතිපට්ඨාන භාවනා මාර්ගයේ දෙවන භාවනා විරියාපත භාවනාව. ඉතින් සතිපට්ඨාන පොතක් අපි මේ වැඩසටහනේ ඉන්න හැම කෙනාටම ගන්න කිව්වා. ඉතින් මේ පොත බලාගෙන තවත් වැඩි විස්තර අඳුනාගෙන භාවනා කරන හැටියට හැමදෙනාටම සිහිපත් කරමින් දැන් වැඩසටහන අපි එනම් නිමාවටපත් කරනවා. මෙතෙක් වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කළා රැස් කරගත්ත සෑම පිනක්ම සෑම දෙනාටම උතුම් නිවන් පිණිස හේතු වාසනා වේවා ප්‍රාර්ථනා සාදු සාදු සාදු.
අපි එහෙනම් අවසන් කරමු. ප්‍රශ්න එහෙම තියෙනවද? ප්‍රශ්න තියෙනවා නම් ඌවට කමක් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් අංශභාගය හැදිච්චාම පස්සේ අපේ ශරීරයේ එක කොටසක් අප්‍රාණික වෙනවනේ. එතකොට ඒක ඔව්. ධර්මානුකූලව කොහොමද පහදවා ගන්නෙ? ඔව් ඒ කියන්නේ දැන් මේ සිතේ එයාගේ සිත තියෙනවා, සිතින් වායෝ ධාතුවත් සිතින් උපද්දවන. ඉපැද්දුවාට ඒ පැත්තේ අර අංශභාගයේ කියලා කියන්නේ ඇතුලෙන් ඒක මොකක් හරි මැරිලා හරි අක්‍රිය වෙලා හරි මොකක් හරි වෙලා තියෙන ඉඳලා හිතට අර හිතින් ඇති කරන වායෝ ධාතුවට ඒ පැත්තට මෙහෙවන්න බෑ. ඒ කියන්නේ මේකත් මේ ශරීරයේ නිරුපද්දිත බවක් අවශ්‍යමයි. ඒකේ ඒ හරිය කැඩිලා විනාශ වෙලා මොනවා හරි වෙලා ස්නායු මැරිලා එහෙම නැත්නම් එහෙම තිබ්බොත් මොලෙත් මේකට ආධාරක වෙනවා. ඒවා මොනවා හරි වෙලා තිබ්බොත් සිතට විතරක් ක්‍රියාත්මක කරන්න බෑ. එතකොට පැත්තක් අංශභාගය වෙනවා කියලා කියන්නේ එයාගේ පැත්තක් මැරිලා. ඒ පැත්තක් අක්‍රිය වෙලා. දැන් එතකොට ඒ පැත්තට හිතට අවශ්‍යතාවය තියෙනවා. අපි දැන් මේ ළඟදිත් එහෙම කෙනෙක් ආවා. එයාට කතා කරන්නත් බෑ, අත් දෙක පණ නැහැ, කකුල් දෙකක් නැහැ. දැන් එයා බෞද්ධයෙක්ගේ මම කියන බණ අහනවා. ඇහුවට දැන් එයාට මම දැක්කම කතා කරන්න. එයා කතා කරන්න කට හදනවා. හැදුවට එයාට ඒක පිටට කරගන්න. ඒකට හේතුව එයාගේ සිතේ සිතුවිලි හැදෙනවා. වායෝ ධාතුව ක්‍රියාත්මක වුණාට දැන් මේ උපකරණෙත් කැඩිලා මේ මැෂින් එක කැඩිලා දැන්. ඒකේ මැරිලා හින්දා එතනින් එහාට දෙන්නේ නැහැ. ඒ හින්දා විශේෂයෙන්ම මේ කයත් නිරුපද්දිතවම තියෙන්න ඕන සිතට ක්‍රියාත්මක වුණා නැත්නම් ඒ සිතට ක්‍රියාත්මක වෙන්න බෑ. දැන් මුළු කයම මැරුණාට පස්සේ හිතට ක්‍රියාත්මක වෙන්න බැරි හින්දා තමයි හිත මේ කයත් කරව දාලා යන්නේ. ඉතින් කොටින්ම මේ කයේ තියෙන ප්‍රසාද රූප කියලා જાතියක් හිතට සම්බන්ධ වෙන්න පුළුවන් මේ කයේ තියෙන ප්‍රසාද රූප හරහා ඒ ප්‍රසාද රූප මරුණාම ඒවා හානි වුණාම ඒ හරිය නැවත හිත පහල කරන්න ක්‍රියා කරන්න ඒවත් කරන්න බෑ. ඒකයි ඒ ඉතන ස්වභාවය. නැවත ඖෂධ බෙහෙත් ආදී දීලා අර නැවත සකස් කරලා ගන්න පුළුවන්. අර වාහනය කරුණාම නැවත කෑලි දාලා හදලා ගන්නවා වගේ බෙහෙත් ඖෂධ වලින් සුවපත් වුණාම නැවතත් ඒ තැනට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම තව ප්‍රශ්න තියෙනවා නම් අහුවට ගමන්නේ. ස්වාමීන් වහන්සේ මේ ඉරියාපත භාවනාවේ සක්මන් භාවනාව කරනකොට කොහොමද අපි කරන්න ඕන කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නේද? ඒකේ අපි සක්මන් භාවනාව කරනකොට මුලින්ම නම් අපි ඇත්තටම ඇවිදිනවා නැත්නම් යමි කියන එක තමයි මුලින් හිතන්නේ. මුලින්ම එච්චර හිතන්නේ යමි නැත්නම් ඇවිදින්නේ. ඊළඟට අපි ඇවිදිනකොට නම් කකුල් දෙකට හිත යොමු කරගෙන වම් කකුල බිම තියෙනකොට වම, දකුණු කකුල බිම තියෙනකොට දකුණ ඒ විදිහට හිතනවා. ඊළඟට කකුල ඔසවනකොට ඔසවනවා, තබනකොට තබනවා. ඒ විදිහට තව ටිකක් එහාට යනවා. ඊළඟට කකුල ඔසවනකොට ඔසවනවා, ගෙනියනකොට ගෙනියනවා, තබනකොට තබනවා. එහෙම හිතනවා. ඊළඟට මොකද කරන්නේ? අර දැන් කිව්ව විදිහට කකුල ඔසවන්න ඇවිදිනවා කියන කකුල ඔසවනවා ගෙනියනවා කියන එකනේ. කකුල ඔසවන්න සිතක් පහළ වෙනකොට ඒ සිත දක්වන ඔන්න හිතක් පහළ වුණා. ඊට පස්සේ අර සිත නිසා
ඇති වෙන වායෝ ධාතුව මුළු කකුල පුරාම පැතිරී යන විදිය දැකලා ඒට අනුව සිතේ කකුල ඔසවන්න කියලා පහළ වෙලා තියෙනා වූ ක්‍රියාව සිතුවිල්ලට අනුව මේ කය මේ අර වායෝ ධාතුව ක්‍රියාත්මක කළා මේ කකුල එසවෙනවා. ආන්ගේ එතකොට එසවෙනවා කියලා කියන්නේ සිත වායෝ ධාතුව හරහා මේ රූපේ ක්‍රියාත්මක කරනවා. ඒක දකින්න. ඊළඟට ගෙනියනකොටත් එහෙම. දැන් ගෙනියනකොට තියෙන ගෙනියනවා කියන සිත. ඒ සිතට අනුව ඒ ඡායාව හිතේ තියෙනවා. එතකොට ඒට අනුව හට ගන්නා වූ වායෝ ධාතුවෙන් ගෙනියනවා කියන විදිහට ඒ ගෙනියනවා කියන ක්‍රියාවට මේ අකුල නම් වූ ඇටමස් උනහර ගුලිය ඒ විදිහට තල්ලු කරනවා. එතකොට ඒක දකින්න. තියනකොට තියනවා කියන සිත පහළ වුණා. ඒ අනුව සංඥාව ඇති වුණා. ඒත් අනුව ඒ ස්වභාවයට අනුව වායෝ ධාතු ක්‍රියාත්මක කළා. තියනකොට අර රූපය නැත්තම් කය තියනවා කියලා දෙයකට එනවා. හරියට මේ ඇතුලේ ඉඳගෙන පිටින් කරනවා වගේ. ඒ ක්‍රියාව හොඳට දකින්න. ඔක ඉතින් අපි භාවනා වැඩසටහන් වලදී කියන්නේ ඔය වගේ දකින්නකොට තියාගෙන සක්මන කරන්න. ඉතින් දැන් මේ වෙන අවස්ථාවලදී අපි මේ සක්මන් භාවනාවෙම සක්මන් කරලම තමයි භාවනා වැඩසටහන් වලදී තියෙන්නේ. එතකොට තමයි ඒක ඔළුවට යන්නේ. ඉතින් ඔය විදිහට හැබැයි දකින්න ඕන. මේ හැමතැනදීම මේ කකුල ඔසවන්නේ, ගෙනියන්නේ, තබන්නේ මම නෙවෙයි. මෙතන සත්‍ය පුද්ගලෙක් නෑ. මෙතන තියෙන්නේ මේ ධර්මතාවන්ගේ ක්‍රියාවක් බව තමයි අපි එතනදී එහෙම දකින්න මේක කරන්නේ. ඒතකොට ඒකෙදිම කියවනේ මේක හට ගන්න විදිය දකින්න, මේක නැති වෙන විදිය දකින්න, සමුදය නිරෝධය දකින්න, ඊළඟට තමන්ගේ කය දකින්න, අනුන් කයවල් පවත්වනකොට ඒ විදිය දකින්න, ඒ කය අනුන්ගේ ක්‍රියාවේ හට ගැනීම නැතිවීම දකින්න. ඒ කියන්නේ එකම ක්‍රියාවක් තුළ මේ නිවන දක්වාම බුදුහාමුදුරුවෝ ගෙනියන. ඉතින් ඒක එක ක්‍රම ඔස්සේ තමයි අපි එතෙන්ට සිත යොමු කරගන්නේ. දැන් මේක ඇහුණාට පස්සේ අපි මේක ප්‍රායෝගිකව කරගෙන යනකොට තමයි අපිට ඒ තැනට ප්‍රශ්න තියෙනවා නම් වැරදෙනවා නම් නැවත ඒවා අහනවා. එහෙම හදාගෙන යන්න පුළුවන්. ඉතින් සක්මන් කරනකොටත් ඔය විදිහට අවබෝධයෙන් මේ කියන ක්‍රියාව දකින්න සක්මන් කරගන්න. හොඳයි. හොඳයි එහෙනම් අපි අවසන් කරමු. අපි ධර්ම සාකච්ඡාවටම දිනයක් ඉදිරියේදී යොදාගමු. ඒතකොට ප්‍රශ්න ගැටළු ලියලා තියාගෙන හෝ නැවත අහන්න පුළුවන්. ඊට පස්සේ මෙසේජ් මාර්ගයෙන් හරියවලා දැනගන්න පුළුවන්. මොකද මේ වගේ වාසනාවක් කලාතුරකින් ලැබෙන්නේ මොකද ගෙදරම ඉඳලා සජීවීව ස්වාමින් වහන්සේගෙන් කමඨහන් අරගෙන භාවනා කරනවා. ගෙදරම ඉඳලා. ඒක හැම කෙනාටම ලැබෙන්නේ නැති මහා භාග්යක් මේ කීප දෙනාටම හෝ ලැබෙන්නේ. තවත් පිරිස් දැනුවත් කරගෙන මේ වැඩසටහන ටිකතු කරගෙන මේ අපි කියා දෙන්න වෙහෙසෙන්නේ ඒකෙන් තවත් කවුරු හරි මේ ටික වටහා ගන්නවා නම් ඒ අර අපි කරන කැපකිරීම ආනේ පැයක් දෙකක් බණ කියනවා කියන්නේ ලොකු වෙහෙසක් සහ ඒකට සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් මනස කය වෙහෙසන්නවා. ඒ ක්‍රියාව තුළින් එතකොට තවත් බොහෝ දෙනෙක් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා නම් තමයි වටින්නේ. ඉතින් අපි මේවා කියලා දෙන්නෙම අපේ එකම නිස්සරණ අධ්‍යාසයේ ලෞතර සම්බෝධිය පිණිස මේ ධර්ම දානමේ පුණ්‍ය ශක්තිය දසපාරමී පුර බවට පත් වේවා කියන චේතනාවෙන් තමයි මේ විදිහේ හෝ මේ වැඩසටහන් පවත්වන්නේ. එහෙමනම් දැන් අපි වැඩසටහන නිමාවට පත් කරමු. අද දවසේදී ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව තිසරණේ පිහිටාගෙන සීලයක පිහිටාගෙන මේ දහම් කතාව ශ්‍රවණය කර ගැනීමෙන්
රැස් කරගත් සකල විද සීල පුණ්‍ය ශක්තිය මේ භාවනා මාර්ගයේ ශ්‍රවණය කර ගැනීමෙන් රැස් කරගත් පුණ්‍ය ශක්තිය විශේෂයෙන්ම මටත් විශේෂයෙන් අපේ මෙතන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මෙතන දැන් වැඩසටහන සම්බන්ධ වෙනවා මෙහෙණින් වහන්සේලාත් අහගෙන ඉන්නවා ඉතින් ඔබ වහන්සේලාටත් මේ පින් අත්පත් වේවා ඒ වගේම වැඩසටහන සහසම්බන්ධ වෙලා ඉන්න ඔබ හැම දෙනාටත් මේ පින් අත්පත් වේවා ලෞතර නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය හැම දිනාටම පාරමී ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහන සහ සංවිධානය කරගන්න හැම දිනාටත් කැපවීමෙන් කටයුතු කරන සියලු දෙනාටත් දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පාරලෝකීය හැම දිනාටත් ධර්ම දේශනා කළ මට ශ්‍රවණය කළ ඔබට මේ පින්පෙත් අත්පත් වේවා. විශේෂයෙන්ම මේ වැඩසටහනේ පිරිකර පූජා කිරීම වශයෙන් දායකත්වයේ දරමින් අපේ මේ ශාසනික කටයුතු කරගෙන යනකොට ඒ අවශ්‍ය දේවල් සඳහා ආධාර වශයෙන් පිරිකර පූජා වශයෙන් දායකත්වයේ සෑම දිනකම කවුරු හෝ පින්වත්ෙක් දරනවා. ඉතින් අද මේ අපේ මෙහෙණි ආරාමේ වැඩ ඉන්න නුවරඑළියේ ධම්ම විමංශා මෙහෙණින් වහන්සේගේ උපන්දිනය පහුගිය දවසේ දුණා. ඉතින් ආරාණ්‍ය සේනාසනේ උන් පොහොය දවසේ අපි ඒ නිමිති කරගෙන විශේෂයෙන්ම එළිය ආහාර පූජාව රස කැවිලි පළතුරු ආදී සකස් කරලා අටවිසි සම්බුද්ධ පූජාව උදේ පවත්වලා අටපිරිකර 30ක් පූජා කරලා ඒ දවස පින් කරගත්තා. මේ මෑණියන්ගේ මෞතුමිය පියාණන් කුසාල උපාසක මහත්මයා ඒ උපාසක අම්මා ඒ දායකත්වයේ දරන් දෙදුනා. තම දියණිය මෙහෙණින් වහන්සේගේ උපන්දිනයේ ධම්ම විමංශා මෙහෙණින් වහන්සේගේ ඉතින් අද දිනේ පිරිකර පූජාවස්යෙන් දායකත්වයේ දරමින් මෙහෙණින් වහන්සේට ඒ ශාසනික කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය සැලසේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් ඒ පින්වතුන්ලාගේ තවත් අනෙක් දියණියත් මහාන වෙලා ඉන්නවා. දරුවෝ දෙන්නම මහාන වෙලා නුවරඑළිය ධම්ම විමංශා නුවරඑළිය ධම්ම විමුක්තා වශයෙන් ඉතින් උන්වහන්සේලා දෙනමට මේ පාර පිරුවන් අවසාන විභාගයටත් එනී සිටිනවා. ඉතින් මේ පුණ්‍ය ශක්තිය උන්වහන්සේලා දෙනමට ධර්ම ශක්තියක් බවට පත් වේවා. ඒ මේතරේ පිරුවන් අවසාන විභාගයට එනී සිටින මෑණියෝ තුන්නවක්ම වැඩ ඉන්නවා. අනිකේ තිබ්බටුගොඩ අපේ පොඩි මෑණියෝ තුන්නමට ආශිර්වාදයක් වේවා. මේ පුණ්‍ය ශක්තිය ධර්ම ශක්තියක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු දායකත්වයේ හැම දිනාටත් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන්ම අපේ ආරණ්‍ය සේනාසනේ ඉදිකරන ධම්මරාජික මහා ස්තූප රාජානන් වහන්සේ අභියසේ ඉඳලා තමයි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. මොකද අපිට මේ ආරාධනා කරනවා අපේ ආරණ්‍ය සේනාසනේ සංඝවාස ආදී ගොඩනැගිල්ලට ගිහිල්ලා මේ ධර්මානුශාසනා පවත්වන හැටියට විශේෂයෙන්ම අපි කැමති අපි ප්‍රියමනාප මේ තැනම මේ ධම්මරාජික ස්තූපයේ ළඟම මේ ධර්මයේ බෙදා දෙන්නට තමයි කැමති. ඒ අනුව තමයි මේ කටයුතු සංවිධානය වෙන්නේ. මේ ස්ථානෙම මා වැඩසටහන පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ. නිතර පිරිත් දේශනාවන් පවත්වන නිසා දෙවියන් වහන්සේලා නිතර පිරිත් අහන්න එනවා. මේ ස්තූපයටත් ආශිර්වාද පවත්වමින් අපි නිතර මේ වැඩසටහන් කරන හින්දා මේ වැඩසටහනත් ඒ සඳහා ඉවහල් වේවා. අපේ ස්තූපයත් වහවහ ඉදි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී රැස් කරගත් සියලු පින් අවසාන වශයෙන් ඔබ හැම දෙනාට මළගිය ඥාතීන්ට දෙවි දේවතාවුන් වහන්සේලාට අවීච්‍ය පටන් බවාග්‍රයක් පින් හැම දෙනාටමත් මටත් ඔබටත් අප සියලු දෙනාටම මේ පින් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා. සාදු ආකාශත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං ධර්ම ශ්‍රවණානි සංසෙන් භාවනා මේ කුසලයෙන් හැම දිනාටම නිවන් දොර විවර වේවා කියලා ප්‍රාර්ථනා. සාදු සාදු සාදු